ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් කළමනාකරණය කියන වැදගත්ම පාඩමට අදාළව කළමනාකරණ නිර්වචන සාකච්ඡා කළා. අතිශය වැදගත් ඒක. මොකද සාමාන්‍යයෙන් දැන් විෂයක නිර්වචන වලින් විභාගයට ඍජුව ප්‍රශ්න අහන්නේ නැහනේ. එනමුත් කළමනාකරණයෙන් අහනවා. කළමනාකරණයෙන් අනිවාර්යයෙන්ම අහනවා. තේරුණාද? අපි පැහැදිලි නිර්වචනයක් කිව්වා මාරි පාක පොළොට්ගේ අර්ථකථනය. මාරි නැත්තම් මේරි දෙකම ප්‍රොනවුන්ස් කරනවා අර බ්‍රිටිෂ් ඇමරිකන් ක්‍රමයට. ඒ මාරි නැත්තම් මේරි පාක පොළොට්ගේ නිර්වචනය අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය. අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය. ඒ කියන්නේ දැන් හොඳ කළමනාකරුවෙක් නම් එයාට අන් ඕනම කෙනෙක් එක්ක මොකද දැන් මම කළමනාකරුවෙක් නම් සෙසු කළමනාකරුවන්ගේ චර්යාවන් මට වඩා වෙනස්. එයාලා ක්‍රියාත්මක වන සංස්කෘතිය වෙනස්. එයාලගේ ආකල්ප සිතුම් පැතුම් වෙනස්. තේරුණාද? ඒ වුණත් ඒ අසමානකම් තිබුණු වුණත් මම හොඳ කළමනාකරුවෙක් නම් මට ඔවුන් සමග එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේ මගේ යටත් සේවකයන් සමග සහයෝගයෙන් මට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි කළමනාකරණය කියන්නේ. සහ මගේ යටතේ ඉන්න කළමනාකරුවන් සහ සේවකයන් ලවා මට වැඩ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් කලාවක්. ඒ වැඩ ගැනීමේ හැකියාවත් කළමනාකරණය. ඒකයි අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා කිව්වේ. ඊට පස්සේ අපි පීටර් ඩ්‍රකර් කියන ශ්‍රේෂ්ඨ කළමනාකරුවාගේ අර්ථකථනය අපි කිව්වා. ඒ හා සමානම අර්ථකථනයක්. එකම දේ ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයේ ප්‍රකාශිත අරමුණු නැත්නම් ප්‍රකාශිත ඉලක්ක නැත්නම් ප්‍රකාශිත පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීම පිණිස සංවිධානයේ සතු භෞතික සම්පත්, මානව සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත් ආදී සම්පත් සඵලදායක ලෙස සහ කාර්යක්ෂම ලෙස මෙහෙයවීමේ ක්‍රියාවලිය කළමනාකරණය. සඵලදායක ලෙස සහ කාර්යක්ෂම ලෙස මෙහෙයවීමේ ක්‍රියාවලිය කළමනාකරණය කියලා කිව්වා. ඒ වගේ අපි පොදුවේ අර්ථකථනයක් කරා. දැන් විභාගයට අහනවනේ තාම කළමනාකරණ නිර්වචනය කරන්න. පොදුවේ අපි ලිව්වොත් සංවිධානයක ප්‍රකාශිත ඉලක්ක කිව්වොත් කමක් නැහැ. නැත්තම් පරමාර්ථ අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීම සඳහා සංවිධාන සතු භෞතික හා මානව සම්පත් කිව්වොත් ඇති. භෞතික හා අනිකුත් සම්පත් නැත්තම් භෞතික හා අනිකුත් සම්පත් කාර්යක්ෂම ලෙස සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කියන ක්‍රියාකාරකම් වල එකතු කළමනාකරණය කියලා ලියාගත්තත් ඇති. ඊට පස්සේ අපි කළමනාකරණයේ නිර්වචන තුල ප්‍රධාන සංකල්ප කීපයක් ඇතුළත් වෙලා තියෙනවා. අපි මේ සංකල්ප අර්ථකථනය කරා. මුලින්ම ගතික ව්‍යාපාර පරිසරය. ඒ කියන්නේ වෙනස් වන පරිසරය. කළමනාකරණය ක්‍රියාත්මක වෙන්නේ සංවිධානයක් සහ සංවිධාන පරිසරය තුලනේ. ඒ පරිසරය නිරන්තරයෙන්ම වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ වෙනස් වීම වලට භාජනය වෙන විට කළමනාකරණ ක්‍රියාවලියද නම්‍යශීලී ආකාරයෙන් පවත්වාගෙන යන්න කළමනාකරණ සිදු වෙනවා. අපි කතා කරන කළමනාකරණ මූලධර්ම ඉස්සරහට එක මූලධර්මයක් තමයි නම්‍යශීලී බව. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. පරිසරය වෙනස් වෙද්දී කළමනාකරණ ශිල්ප ක්‍රමත් වෙනස් කරන්න වෙනවා. ඊට පස්සේ අපි කිව්වා ප්‍රකාශිත පරමාර්ථ අරමුණු ව්‍යාපාරයක් දිගුකාලීනව කටයුතු කරලා ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රතිඵල තමයි පරමාර්ථ කිව්වේ. ඒ පරමාර්ථ වඩා නිශ්චිත ආකාරයෙන් ප්‍රකාශ කරොත් ඒකට තමයි අරමුණු කියලා කිව්වේ. ඊට පස්සේ අපි කිව්වා ව්‍යාපාරයේ සතු සම්පත්. මොනවද සම්පත් කියන්නේ? ඕනෑම ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ මෙහෙයුම් ක්‍රියාවලියේදී යෙදවුම් වශයෙන් භාවිතා කරන ඕනෑම දෙයක් සම්පත් කියලා කිව්වා. යෙදවුම් වශයෙන් භාවිතා කරන ඕනෑම දෙයක් සම්පත් කියලා කිව්වා. අපි ඒකේ ඉපැරණි, මෑතකාලීන සහ නූතන වශයෙන් ක්‍රම තුනකට බෙදුවා. ඉපැරණි ක්‍රමය තමයි භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසාය. මෑතකාලීන විග්‍රහය තමයි භෞතික සම්පත්, මානව සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත් සහ කාල සම්පත්. ඊට පස්සේ නූතන විග්‍රහයේදී ඔයිට අමතරව අපි කිව්වා වෙළඳපොළ ගනුදෙනු කරුවොත් සම්පත් කියලා කිව්වා. මොකද වෙළඳපොළ තොරතුරු දුන්නම තමයි නිෂ්පාදන ක්‍රියාවලියෙන් වෙළඳපොළට ගැලපෙන භාණ්ඩයක් ලැබෙන්නේ. ගනුදෙනු කරුවන්ගේ රුචිකත්වය, ගනුදෙනු කරුවන්ගේ ආදායම් තත්ත්වය, එයාලගේ ක්‍රය ශක්තිය ආදී
ගති ලක්ෂණ අනුව එයාලා අපේක්ෂා කරන නිෂ්පාදිත පිළිබඳ තොරතුරු දුන්නොත් තමයි එයාලට ගැලපෙන භාණ්ඩයක් එන්නේ. එහෙනම් ඒවත් අද සලකනවා යෙදුම් වශයෙන්. මතකනේ? ඒකම අපි කතා කරා වැදගත්ම සංකල්ප දෙක. ඔය නිර්වචනයේ තියෙන වැදගත්ම සංකල්ප දෙක නිරන්තරයෙන්ම විභාගයට අහනවා. මොකද්ද? සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය. නැවත නැවතත් කියනවා. 100,000 වාරයක් ලක්ෂ වාරයක් කිව්වොත් ඔය ටික කියන්න වෙනවා විභාගයට අහනවාමයි. විභාගයට අහනවාමයි. මොකද්ද? සඵලදායකත්වය, effectiveness. මොකක්ද ඒ කියන්නේ? පී රොබින්ස් කියන කළමනාකරණ වේදියා එයාගේ ලොවක් පිළිගත් ග්‍රන්ථය තමයි the fundamental management and principles of management කියන ග්‍රන්ථ දෙක. ඒ ග්‍රන්ථ දෙකේ අපූර්ව විග්‍රහ කරලා තියෙනවා. සඵලදායකත්වය කියන්නේ means doing the correct tasks. නැත්නම් means doing the correct things. මොකද්ද? නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කිරීම. යම් කිසි දෙයක් අපිට ඉටු කරගන්න යමක් කරන්න විකල්ප ක්‍රම තියෙනවා. ඒ නිවැරදිම විකල්පය, නිවැරදි ක්‍රමය අපි තෝරගන්න ඕනේ. නිවැරදි දේ කියන්නේ ඒක නිවැරදි විකල්පය තෝර ගැනීම තමයි සඵලදායකත්වය කියන්නේ. කාර්යක්ෂමතාවය, effectiveness. ඒ කියන්නේ මොකද්ද? ඒ නිවැරදිව තෝරගත්ත දේ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරවීම. නිවැරදි ආකාරයට ක්‍රියාවේ යෙදවීම තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ නිවැරදි ආකාරයට කටයුතු කරනවා කියන එකේ තේරුම පිරිවැය අඩු කරගෙන සම්පත් නාස්ති නොකර. ඒ කියන්නේ අඩුම සම්පත් ප්‍රමාණයකින් වැඩිම නිමියුම් ප්‍රමාණයක් බිහි කරගන්න පුළුවන් වෙන විදිහට ක්‍රියාත්මක වෙනවද? එය තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. එහෙමනම් සඵලදායකත්වය, කාර්යක්ෂමතාව විභාගයට නිරන්තරයෙන්ම අහනවා. සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාව අපි මෙට්‍රික්ස් එකක් කරා ඔබට මතක ඇති. සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය දෙකම තියෙනවා නම් ඒ ව්‍යාපාරය අතිසාර්ථක වෙනවා. ඒ ව්‍යාපාරය අතිසාර්ථක වෙනවා. සඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය දෙකම නැත්නම් ව්‍යාපාරයේ ඉක්මනින්ම අභාවයට යනවා. අපි කියන්නේ උපංගෙම මැරෙනවා කියලා. ඉක්මනින්ම අභාවයට යනවා. පැවැත්මක් නැහැ. ඊළඟට සඵලදායකත්වයේ තියෙනවා. ඒ කියන්නේ නිවැරදි දේ තෝරගෙන තියෙනවා. හැබැයි කාර්යක්ෂමතාවය නැහැ. නිවැරදි දේ තෝරගත්තට නිවැරදි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. දැන් ඔබට සමාජ ජාල ඔස්සේ විවිධ පාඨමාලා තියෙනවා ඉගෙන ගන්න. හැබැයි ඔබ නිවැරදිම පාඨමාලාව වන DP education පාඨමාලාව තෝරගත්ත කියන්නේ මොකද්ද? සඵලදායකත්වයේ තියෙනවා. හැබැයි ඔබ ඒක හරියට පරිශීලනය කරන්නේ නැහැ. අකණ්ඩව පරිශීලනය කරන්නේ නැහැ. මොකද වෙන්නේ? නිවැරදි ආකාරයට ඔබ වැඩ කරන්නේ නැහැ. එහෙනම් කාර්යක්ෂමතාවය නැහැ. ඒ කියන්නේ ඔබ විභාග අසමත් වෙන්නේ නැහැ. විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න බෑ. විශිෂ්ටයක් වෙන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ ඔබ මන්දගාමී ලෙස තමයි ඔබ ප්‍රතිඵල ගන්න. ඒ කියන්නේ මන්දගාමී පැවැත්මක් තමයි තියෙන්නේ. ඊට පස්සේ සඵලදායකත්වයේ නැහැ. කාර්යක්ෂමතාවය තියෙනවා. ඒ කියන්නේ ඔබ නිවැරදි දේ තෝරගෙන හැබැයි ඔබ ගොඩාක් මහන්සි වෙනවා. උදාහරණයක් අසොබ නිවැරදි නොවන සමාජගත පාඨමාලාව තෝරගෙන තියෙනවා. හරිද? හැබැයි ඔබ හරියට මහන්සි වෙනවා ඒකට. අඛණ්ඩව පරිශීලනය කරනවා. ඒ නිසා ඒ කියන්නේ ඔබට සර්වයිව් වෙන්න පුළුවන්. කිසියම් දුරකට සාර්ථක වෙන්න පුළුවන්. ඊහට සාර්ථක වෙන්න බෑ. මතකනේ? ඊට පස්සේ අපි කිව්වා සඵලදායකත්වයේ සහ කාර්යක්ෂමතාවයේ ඉහළ අගයක් ගන්නව නම් ඒ ඉහළ අගය තුලින් ප්‍රතිනිර්මාණය වෙන සංකල්පය මොකද්ද? ඵලදායකත්වයේ ප්‍රොඩක්ටිවිටි. සඵලදායකත්වයේ, කාර්යක්ෂමතාවයේ, ඵලදායකත්වයේ අර එකම රේඛාවේ තියෙන නැත්නම් නියුන් සහෝදරයෝ හා සමානයි. ට්වින්ස්ලා හා සමානයි. තේරුණාද? ඒ කියන්නේ සඵලදායකත්වයේ හොඳ නම් කාර්යක්ෂමතාවය හොඳ නම් එහි ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒක තමයි ඵලදායකත්වය කියන්නේ. ඒ කියන්නේ යෙදවුම් හා නිමවුම් අතර අනුපාතික සම්බන්ධතාවය තමයි ඵලදායකත්වය කියන්නේ. එතකොට ඒක හොයන්නේ කොහොමද? නිමවුම් බෙදෙනවා යෙදවුම් වලින්. බෙදුවම එකට වැඩි අගයක් එන්න ඕනේ. දැන් අපි හිතමු යෙදවුම් 10යි නිමවුම් 10යි. උත්තර එකනේ. සාර්ථක නැහැ. නිමවුම් 10යි යෙදවුම් 2යි. උත්තරේ 5යිනේ. ඒ කියන්නේ යෙදවුම් 2කට නිමවුම් 5ක් ගන්න පුළුවන්. අන්න ඵලදායකත්වයේ ඉහළයි. එහෙම නැත්නම් නිමවුම් භාගයයි යෙදවුම් 1යි. නිමවුම් භාගයයි යෙදවුම් 1යි. මොකද එන්නේ? ඵලදායකත්වයේ 0.5යි භාගයයි. එකට අඩුයි. ඒ කියන්නේ තේරුම නැහැ. ඒ කියන්නේ එක යෙදවුමක් යොදලා අඩු ගන්න එහා සමාන නිමවුමක්වත් බිහි කරගන්න බෑ. ඵලදායකත්වය හොඳ නැහැ. එහෙමනම් සඵලදායකත්වයේ සහ කාර්යක්ෂමතාවයේ හොඳයි කියන්නේ ඉහළයි කියන්නේ ඵලදායකත්වයත් ඉහළයි. අතිශය වැදගත් සංකල්ප වගේ කීපයක්ම කතා කරා කළමනාකරණ නිර්වචනය තුල තියෙනවා. තේරුණාද? ඊට අමතරව ඵලදායකත්වය ගැන කතා කරපු නිසාත් ඊළඟට නූතන කළමනාකරණ චින්තනයේ විශාල පෙරලියක් කරපු නිසාත් අපි
ජපන් කළමනාකරණ තාක්ෂණයෙන් ආපු 5S සංකල්පයේ ගැන කෙටි පැහැදිලි කිරීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා අද පාඩම් පරිච්ඡේදය තුලින්. දැන් ඔබ දන්නවා නූතන කළමනාකරණ ලෝකයේ විප්ලවීය වෙනස්කම් කීපයක් කරන්න සමත් උනේ ජපන් කළමනාකරණ තාක්ෂණය. දැන් ජපන් කළමනාකරණයේ ලෝකෙට ආදර්ශමත් කළමනාකරණ සංකල්ප ගණනාවක්ම දායාද කළා. අනික ජපන් කළමනාකරණය වෙන්නේ අපේට වඩා වෙනස් ආකාරයකින්. අපේ තියෙන top to bottom management process එකක් ලංකාවේ තියෙන. top to bottom management process එකක්. ඒ කියන්නේ ඉහළ සිට පහළට ගලාගෙන යන කළමනාකරණ දූරාවලියක් තියෙනවා. නමුත් ජපානයේ තියෙන්නේ bottom to top management process එකක්. bottom to top management. පහළ සිට ඉහළට ගලාගෙන යන කළමනාකරණ දූරාවලිය. දැන් අපේ තියෙන ඉහළ සිට පහළට ඒ කියන්නේ ඉහළම මට්ටමේ කළමනාකරුවන්ගෙන් තමයි තීරණ ගැනීම ආරම්භ වෙන්නේ. ඒක පහළ දක්වා ගමන් කරනවා. නමුත් ජපානයේ තියෙන පහළම මට්ටම් වලගෙන් අදහස් ගන්නවා. අයිඩියා ජෙනරේට් කරනවා. අදහස් අරගෙන ඒ අදහස් තමයි වඩා ශක්තිමත් අදහස් තෝරගෙන නිවැරදි ආකාරයෙන් තීරණ වශයෙන් ක්‍රියාත්මක කරන ඉහළ කළමනාකරුවෝ. ඒක සාර්ථක. ඒතකොට පහළගේ මතයක් ඇති වෙනවා. මේ ආයතනයේ තීරණ වලට අපි සම්බන්ධ කරගත්තා. අපේ අදහස් තමයි ගත්තේ. මේ අපේ අදහස් තමයි ක්‍රියාත්මක කරන්නේ. අපට පුදුම අගයක් දීලා තියෙනවා. අපට පුදුම වටිනාකමක් මේ ආයතනයේ තියෙනවා. හරි සතුටක් ඇති වෙනවා. ඒගොල්ලෝ එතකොට කළමනාකරුවෝ අපිව හුදකලා කරලා නැහැ. කළමනාකරුවෝ අපිත් එක්කම ඉන්නවා. එකට අත්වල බෙදගෙනයි යන්නේ. ආදි වශයෙන් හැංගීම් වෙනවා. දැන් අපේ රටේ තියෙන ක්‍රමය අනුව එහෙම හිතෙන්නේ නැහනේ. ඉහළ තීරණ අපි හරියෝ වැරදියෝ යටයි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි හුදකලා කරලා කළමනාකරුවෝ අපිව ගණන් ගන්නෑ. අපිට අගයක් දෙන්නේ නැහැ. වටිනාකමක් දෙන්නේ නැහැ. තේරෙනවද? අපි අනිවාර්යයෙන්ම කලකිරීමටපත් වෙනවා. ඒ නිසා ජපන් කළමනාකරණයේ ලෝකේ කළමනාකරණ තාක්ෂණ අතින් අද ඉදිරියෙන් ඉන්නවා. තේරෙනවද? ඒගොල්ලෝ සම්පූර්ණ මේ කළමනාකරණයේ කියන්නේ ලොකු වෙනස්කමකට භාජනය කරලා තියෙනවා. ඕක හරියට 1990 දශකයේ විශේෂයෙන්ම 96 අපි වර්ල්ඩ් කප් එක ගන්න ආසන්න කාලෙදි තමයි ලෝකේ වන් ඩේ ක්‍රිකට් වල එක්දින තරඟ ක්‍රීඩා කරන රටාව උඩු යටිකුරු කරලා වෙනස්කම් කරේ. කවුද? ශ්‍රී ලංකාවේ. මතකනේ? සනත් ජයසූරිය සහ රොමේෂ් කලුතාරණ. මුලින් තිබුණේ පළවෙනි ඕවර් 15 දී වේගෙන් බැට් කරන්නේ. අර බෝලේ ෂයින් එක යනකම් අපි කියන කොට ඉන්නවා කියලා රන්ස් 1 2 ගා ඉන්න ලකුණු 25 30ක් තමයි ගන්න. එක පාරටම අර්ජුනගේ නායකත්වයෙන් යුත්තේ අපේ වර්ල්ඩ් කප් ගහපු ටීම් එකේ සනත් ජයසූරිය සහ කලුවිතාරණ පළවෙනි බෝලේ ඉඳන් 6-4 ගහන්න ගත්තා. අන්තිමට පළවෙනි ඕවර 15ට ලකුණු 150ක් විතර ගහනවා. ලකුණු 300න් එහා වන් ඩේ වල ගහලා ඒ කියන්නේ වන් ඩේ මැච් එකක් දිනන 300න් එහාට ගෙනියන්න පුරුදු කළේ ශ්‍රී ලංකාවේ මාස්ටර් බ්ලාස්ටර් නේ. මාස්ටර් බ්ලාස්ටර් තමයි ජයසූරිය. අනිත් එක නා ලිටල් කලු. එහෙමනේ අර අපේ අතරින් මේ මෑතදී වෙන් වෙච්ච ටෝනි ග්‍රෙග් කියන ලෝක ප්‍රසිද්ධ විචාරකයා අපි මේද නම් කරේ මාස්ටර් බ්ලාස්ටර් ඒ සනත්ත ලිටල් කලු රොමේෂ් කලුතාරන්ට. ඒ නිසා මුළු ලෝකෙම පුරුදුනා ලකුණු 300න් හැන්න. වෙනද ලකුණු 200 225 ගැන උපරිම ඇති මැච් එකක් දිනන්න. ඒ ලොකු වෙනසක් කළා. ඒ වගේ තමයි කළමනාකරණ ලෝකේ එවැනි විප්ලවීය පරිවර්තනයක් කරා ජපන් කළමනාකරණයේ බොටම් ටු ටොප් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එක හඳුන්වා දෙමින්. ඒ නිසා ජපන් කළමනාකරණය කෙරෙහි මුළු ලෝකෙම අවධානය ලැබිලා තියෙනවා. එහෙනම් ජපන් කළමනාකරණයේ නව කළමනාකරණ සංකල්ප කීපයක්ම ගෙනාවා. එයින් කීපයක් ලංකාවේ අපි අද භාවිතයට ගන්නවා. එයින් එකක් තමයි ඵලදායකත්වයේ සංකල්පේ නැත්නම් 5S සංකල්පේ. ඵලදායකත්වයේ සංකල්පේවත් 5S සංකල්ප 5S concept එක. තේරුණාද? මේක ජපානයේ තමයි හඳුන්වලා දුන්නේ. මේකෙන් කියන්නේ ඕනෑම ව්‍යාපාරයක විධිමත් භාවය. ඕනෑම ව්‍යාපාරයක විධිමත් මෙහෙයුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න. සුමට මෙහෙයුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න අනුගමනය කළ යුතු මූලික ක්‍රියාකාරකම් 5ක් කියනවා. ඒ 5 අනුගමනය කරන ඕනෑම තරාතිරමක සංවිධානයකට සාර්ථක ක්‍රියාත්මක භාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. තේරුණාද? කර්මාන් ශාලාවක් වෙන්න පුළුවන්. අපේ තුමු සුපිරි වෙලෙන්සෙල් වැනි විශාල වෙළඳායතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. ඔයාලා වගේ ඉගෙන ගන්න පාසලක් වෙන්න පුළුවන්. ආගමික මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. සමාජ ශාලාවක් වෙන්න පුළුවන්. අපි හිතමු උත්සව
අවස්ථා සම්බන්ධ ඒ කියන්නේ උත්සව ශාලා තියෙන විවිධ උත්සව ශාලාවක් වෙන්න පුළුවන් ඕනම තරාතිරමක ව්‍යාපාරයක්. ඒ වගේම පුංචිම ඕගොල්ලන් ගෙදරක තියෙන කඩපිලක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ නිවස වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම විධිමත්ව ක්‍රියාශීලීව පවත්වාගෙන යන්න භාවිතා කරන්න පුළුවන් ජපන් කළමනාකරන තාක්ෂණික සංකල්පයක් තමයි මේ 5S සංකල්පය කියලා කියන්නේ. තේරුණානේ? එතකොට සේරි සේටෝන් සේසෝ සේකිට්සු ඇන් සිට්සුකේ කියන 5S සංකල්පයේ තියෙන කොමඩි ඒගොල්ලෝ භාෂාවෙන්. එතකොට පළවෙනි එක තමයි මේ සංකල්පයේ තියෙන සේරි. ජපන් වචනෙන් තමයි ජපන් භාෂාව තමයි SC අයජර සේරි කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අනවශ්‍ය දේවල් ඉවතරගෙන විසිකර දමන්න කියන එක. ඔකට අපිට ඉංග්‍රීසි ටර්ම් එකක් තියෙනවා. ඒක ඉංග්‍රීසි මත දැන් ලේසි. ඒ තමයි sort කියන එක. sort SORT sort. sort out කරනවා කියන්නේ තෝරනවා කියන එක sort out කරනවා කියන්නේ. තේරුණාද? මේ කියන්නේ අනවශ්‍ය දේවල් ඉවතරගෙන විසිකර තබන්න. දැන් කිසියම් ඕනම ව්‍යාපාර සංවිධානයක නැත්නම් ඕනම සංවිධානයක මිනිස් සංවිධානයක කටයුතු සුමටව කාර්යක්ෂමව ගෙනියන්න නම් තේරුණාද? අපි කියන්නේ අර මොකද්ද ටොයිලයක් වගේ කියලා. තේරුණාද? යකාගේ කම්මල වගේ කියන්නේ. ඒව තියෙනවනේ සිංහල මේ උපහැරන. ඒ කියන්නේ ඒක බොහොම ව්‍යාකූල තැනක් වෙන්න බෑ. දැන් බලන්න සමහර නිවාසවල ඔබේ නිවාසවල හිතන්න ඩ්‍රෝවින් රූම් එක මොකක්ද ඒ කියන්නේ විසිත්ත කාමරේ. සාමාන්‍යයෙන් මේසයක් තියෙනවනේ. සැලකියුතුම උත්තරනාම අපි හොඳ මේසෙ තමයි කෑම කන්න දෙන්නේ. සාමාන්‍ය කෑම මේසෙ ඔබත් පාවිච්චි කරනවා. පත්තර බලනවා. ඔබේ පොත්පත් තියෙනවා. ඔබ ඉස්කෝලේ ගිහලා ඇඳුම් ගල්වල විසි කරනවා. ටයි එක ඔය මේසෙට තියෙන්නේ. සමහර සපත්තුකුත් උඩ තියෙනවා. ඔලුවකක් හැදෙන්නේ නැද්ද බලන්න. පිළිවෙලක් නැහැනේ. දැන් සමහර වෙලාවට අපේ ගෙවල් කුස්සියට ගියාම කුස්සිය උයන් හිතෙන්නේ නැහැනේ. නේ එළවලු කෑලි කපල තැන් වල කට්ටි පිටින් එහෙම තියෙනවා. ඒවට මැස්සෝ වහනවා. එහෙම ක්ලීන් වෙන්න ඕනේ හැම දෙයක්ම. දැන් මට පුද්ගලිකව මම වැඩ කරන මේසේ මුකුත් තියෙන්න බෑ. මේසේ විතරයි. ඒ මේසෙට මනුබද්ද මගේ තියෙන පුස්තකාල තුල මගේ පොත්පත් තියෙන කබඩ් එක මට අවශ්‍ය දේවල් අරගෙන ලිව්වා, කියෙව්වා, මම නැගිටින්න නැවත ඒවා තියලා. කෙනෙකුට වෙලේ මේසේ ආයෙ වැඩ කරන්න පුළුවන්. තේරුණාද? අපේ නිදන කාමරේ පවා අපිට නිදා ගන්න ගියාම ඇසට ප්‍රියජනක වෙන්න ඕන. තේරුණාද? ඒ ඇඳම් පිළිවෙලට තියෙන්න ඕනේ. ගොඩක් බඩු මුට්ටු තියෙන්න බෑ. ඇඳයට තියෙනවා ලොරි එක බඩු. ඒව තියෙන්න බෑ. තේරුණාද? තනිකර සංචාරක හෝටලයක අපි වී ගන්න ගියාම කාමරේ අන්නේ කාමරේ තමයි නියම නිදන කාමරේ. අනවශ්‍ය බඩු මුට්ටු මුකුත් නැන්නේ පිළිවෙලට තියලා තියෙනවනේ. ඒ වගේ තමයි කම්මලකත් කර්මාන්තශාලාවක ආයුධ මෙවලම් උපකරණ අමුද්‍රව්‍ය පිළිවෙලකට තියෙන්න ඕනේ. ඒ නිසා මේ සෝට් කියන එක කියන්නේ අනවශ්‍ය දේවල් කියන්නේ තෝරන්න අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද. අනවශ්‍ය දේවල් තියෙන හිස් භාජන වෙන්න පුළුවන්. මේ කාඩ්බෝඩ් පෙට්ටි මේ රූපෙත් තියෙන හිස් කාඩ්බෝඩ් පෙට්ටි වෙන්න පුළුවන්. මේ හිස් භාජනයේ අනවශ්‍ය දේවල් ඔක්කොම තෝරලා මොකද කරන්නේ? අයින් කරනවා. අවශ්‍ය දේ වෙන් කරනවා. අනවශ්‍ය දේ වෙන් කරගන්නවා. අනවශ්‍ය දේ එක්කෝ අපි පුච්චන්න පුළුවන් දෙයක් නම් පුච්චනවා. තේරුණාද? කාඩ්බෝඩ් වගේ දෙයක් නම් අපිට පුළුවන් නගර සභාවේ කුල්ලුරිට දෙන්න. එහෙම නැත්නම් ඒ කාඩ්බෝඩ් මිලදී ගන්න තැන් වලට දෙන්න. නැවත ඒවා අර රීසයිකල් කරන පල්ප් කරන්න. ප්ලාස්ටික් බෝතල් දෙන්න පුළුවන් ඒ පරණ බෝතල් අර බෝතල් ගන්න කඩ වලට මොනවද රීසයික්ලින් වලට පරිසරයට හානියක් වෙන්නේ. එහෙම කරලා අපි අපේ ඔක්කොම ටික අයින් කරගන්න. මුලින්ම කරන්න ඕන එකයි අනවශ්‍ය දේවල් ඉවතරගෙන විසිකර දාන්න. දැන් ඔයගොල්ලන්ට මේක ගෙදරදී ඇප්ලයි කරන්න පුළුවන් දරුවනේ. ඔයාලා ගෙදරදී මේක ඇප්ලයි කරනකො ලස්සනට. දැන් ඔයගොල්ලන් නිදන කාමරේ කියන්නකෝ. අම්මලා තාත්තලා ඉන්න හරි ඔයගොල්ලෝ හරි ඉන්නේ ඒ කාමරේ ඇඳ යට තියෙන අනවශ්‍ය දේවල්. ඔබ පොඩි කාලේ දාපු සපත්තු ගැලවිච්ච වැඩක් නෑ දැන්. සිහිවටනයක් වශයෙන් ඕන එකක් අරන් තියාගන්නවා බෑග් එකේ දාලා කොහේ හරි කබඩ් එකේ දාලා අනිත් කොමඩි විසි කරලා දාන්න. තේරුණාද? එයාට තියෙන සමහරට පරණ ඇඳුම් නැත්තම් පරණ කාපට් වර්ග පාපිසි වර්ග ඔක්කොම තියාගන්න. අපි විසි කරන්න ලෝභයිනේ. අපි පෘථග්ජන වශයෙන් අපි දේවල් ඈත් කරන්න කැමති නැහැ. බදාගන්න අපි කැමති. නමුත් ඒකෙන් වෙන්නේ මොකද? පිළිවෙල නැති වෙනවා. නිදා ගන්න කාමරේ සුව නින්දකට තියෙන ආශිර්වාදේ නැති වෙලා යනවා. හොඳට ක්ලීන් කරන්න. ඒක අල්මාරිය ඇඳ සමහරට පුංචි මේසයක් නැත්තම් කන්නඩි මේසයක් පුටුවක් එච්චරයි. වෙන මොකුත් තියාගන්න ඕනේ නැහැ. සපත්තු රැක් එක පොලිය තියෙන්න ඕන. තේරුණාද? ක්ලීන් කරගන්න. කුස්සියේ දැන් පිට රටවල දරුවනේ කුස්සියේ හරි ප්‍රියජනකයි උයන්නේ. කුස්සියේ වෙලාවත් අඩුයි. දැන් අපේ ගෙවල් කුස්සිය ලොකුයිනේ.
ලංකාවේ ගෙවල් වල ගයක් ඩිසයින් කරනවා අපි ඉල්ලනවා ආකිටෙක්චර් එකෙන් නැත්නම් ඩිසයිනර් එකෙන් කුස්සිය ටිකක් ලොකුට ඕනේ අපිට. ඇයි මොකද ප්‍රශ්නේ? නෑ ඉතින් උත්සව අවස්ථා දානයක් අයමාම උයන්න පුයන්න එහෙම කියලා කියනවා. කුස්සිය ලොකුට යනන්තර මොකද වෙන්නේ? අඩි 20යි 20 විතර කුස්සිය. ලොකු කුස්සිය. පොල් ගාන්නේ පැන්ටියේ තියෙන මුල් එහා මුල්ලේ. පොල් ගාගෙන පොල් මිරිකන්න ගේනොත් සිංක් එක කරලා සිංක් එකේ තියෙන අඩි 15ක් මෙහා. ආයි එහා කොනේ තමයි ගෑස් කූකර් එක තියෙන. එතනට දුවන්න ඕනේ. කිලෝමීටර් 5ක් 6ක් ඇවිදින්න ඕනේ කුස්සිය උයන්න ගියා. ඉතින් උයන්න ගියන් පස්සේ හති. වෙහසයි අපේ අම්මලට. ඉතින් අම්මලා නහයෙන් ගන්නවා. තේරෙනවද? අස්පස් කරන්න වෙනම කෙනෙක් ඕනේ. ඇයි තැන් තැන් වලනේ. නමුත් පිටර කුස්සිය පුංචි. සිංක් එක තියෙනවා. උඩ තියෙනවා කබර්ඩ්ස් ගහලා. මෙතන ෆ්‍රිජ් එක තියෙනවා. මෙතන තියෙනවා ගෑස් ලිප නැත්තම් ඉලෙක්ට්‍රික් ලිප. තේරෙනවද? හැම දෙයක්ම මේ පොඩ්ඩ එහාට මෙහාට යන්න විතරයි තියෙන්නේ. බඩු ගත්තා. සිංකේ මේව කරා කැපුවා. හටි ටික තියෙන යටින් ගත්තා. තේරෙනවද? ෆ්‍රිජ් එකේ බඩු ටික ගත්තා. මෙතන ඉව්වා. හරිම සිම්පල්. හරිම සරලනේ. අස්පස් කරන්න ලේසි. හරිම පිළිවෙලා අනිත් එක. ඒක. ඒ වගේ ඔබේ ගෙදර පුළුවන් මේ කරන්න. ඔබේ විශිෂ්ට කාමරේ ඩ්‍රොයින් රූම් එකේ අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරන්න. මොකද දේවල් වැඩි වෙනකොට මනසට තියෙන නිදහස නැති වෙනවා. අපි ගෙදරක් හදාගන්නේ මූලිකවම අවුවෙන් වැස්සෙන් බේරලා ඉන්න පමණක්ම නොවේ. මානසික සුවයක් ලැබලා විවේකීව ඉන්නනේ. දැන් මං උනත් කැමති ගෙදර එන්න. දැන් කොහේ හරි ගියත් අපි ඕගොල්ලෝ ගෙදර මං හදිස්සි කරත් ඕගොල්ලෝ ගෙදර අද රෑ නැවතිලා යන්න මං කැමති නෑ. මං කැමති මගේ ගෙදර මට මානසික විවේකයක් තියෙනවා. ඔයාලගේ ගෙදරට ඒ මානසික විවේක මට ලැබෙන්නේ නෑ. ඔයාලත් එක්ක කතා කරන්න ඔයාලා මට ඕන අනවශ්‍ය කියන්නේ අනවශ්‍ය විදිහට ඔයගොල්ලෝ වෙහෙසිලා මට ආගන්තුක සත්කාර කරනවා. මට ඕන රූපවාහිනී චැනලයක් මට බලන්න බෑ. විවිධ ප්‍රශ්නනේ. මට මගේ ගෙදර මානසික සුවයක් තියෙනවනේ. ඉතින් මානසික සුවය එයිද කුණු ගොඩක් වුණාන් පස්සේ. එහෙම වෙන්නේ නෑනේ. ඒස හැමදැනම ස්තූපු ඒ විදිහටනේ. ඒ වගේම තමන්ගේ ගාඩන් එක ලස්සන තනකොළ කපලා මල් වවලා පිළිවෙලට මල් ට්‍රිම් කරලා තියෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. තේරෙනවද? එහෙනම් අවශ්‍ය දේවල් වෙන් කරගෙන අනවශ්‍ය දේවල් කෙලින්ම විසි කර දාන කියන්නේ විසි කරන්න පුළුවන් දේවල් විසි කරනවා. පුච්චන්න පුළුවන් දේවල් පුච්චනවා. රීසයික්ලින් කරන්න පුළුවන් නම් ඒ තැන් වලට ගිහිල්ලා මිලකට හරි නොමිල හරි ලබා දෙනවා. ඒතකොට නිකම්ම මොකද වෙන්නේ? අනවශ්‍ය දේවල් අයින් වෙනවා. පළවෙනි දේ ඒකයි. දෙවෙනි එක තමයි සේටෝන්. අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න. එවිට ඒවා පාවිච්චි සදා පහසුවෙන් ගන්න පුළුවන්. නිසි පිළිවෙල. මොකද්ද? අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් මේකට සිස්ටමැටික් කියලා. සිස්ටමැටික්. සේටෝන්. බලන්න මෙන්න මේ තියෙන්නේ කම්හලක ආයුධ. බලන්න දැන් අනවශ්‍ය පරණ වෙච්ච නැවිච්ච ඇඹරිච්ච ආයුධ මුකුත් නැහැ නේ ඔක්කොම අයින් කරේ. ඒක පරණ යකඩ වික්කගෙන හිටමුකෝ. එහෙනම් ඉතුරු දින්නේ අපි පාවිච්චි කරලා බලන්න හරි පිළිවෙලයිනේ. බලන්න මේ කටරඩු ටික මේවා තියෙන නම්බර්ස්. දැන් මට නම් ඒ නම්බර්ස් ගැන අවබෝධයක් නැහැ. ඒ අපි තු මේක නම්බර් 12 කියලා නම්බර් 12 එක මුලින්ම. නම්බර් 11 ඊළඟට. නේ නම්බර් 9 ඊළඟට. නම්බර් 8 ඊළඟට. ආදි වශයෙන් පිටියෙන්නේ. මේවා යතුරු තියෙනවනේ. අපි කියන්නේ 12 යතුරු 15 යතුරු කියලා. 12 යතුරු 11 යතුරු 10 යතුරු. එහෙනම් අපිට 12 යතුරු අපි දන්න මේක මුලින්ම තියෙන එකටක් ගාලා ඒක ගත්තා. බලන්නවත් දෙන්නේ මේක අහක බලන් ගන්න පුළුවන්. අරන් වැඩ කළා එතනම තියන්න ආපහු. එතනම තියන්න හවසට. තේරුණාද? නැත්නම් වැඩි වුණාන් පස්සේ මේ තියෙන ස්ක්‍රූ මිනි හරි පිළිවෙලා ඉන්නේ. ඒ තැන් වල බලන්න මිටියේ පවයි නියම තැන් වල තියලා තියෙනවා. මේක අර අඬු මිටිය මේක අර රබර් මිටිය ලස්සන දෙලද හරි පිළිවෙලා. ඒ සිස්ටමැටික්. ඒක අවශ්‍යමයි. දැන් මේ වගේ තැනක ගිහලා අපිට වැඩ කරන්න ආසයි. බලන්න අපේ නගරවල ගම්වල තියෙන ගරාජ් මෝටර අලුත්වඩියා කරන කිසිදු බිල්ලක් නැහැනේ. සමහරට මෝටර අතේ අපේ අලුත්වඩියා කරන් එනවා. ඇවිල්ලා කිලෝමීටර් භාගයක් කරන් හම්බෙන්න ටයර් එකේ හුලම් බහිනවා. එහෙමනේ වෙන්නේ. ඇයි? ඒ ගරාජ් එකේ දැන් යම් යකඩ කෑල්ල කැඩිලා. සමහර ටයර් එකම අයින් කරන්න වෙනවා. එහෙමනේ. එහෙම වෙන්න බෑ. මෙන්න මේ පිළිවෙල තියෙනවා එහෙම වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට අපි අනවශ්‍ය දේවල් අයින් කරන්නේ අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න ඕනේ. ඒවා සීතකරණය නම් සීතකරණය, රාක්කවල නම් රාක්කවල ඒ නියමිත ස්ථාන පිළිවෙලට ක්‍රමානුකූලව රැස් කර තබන්න ඕනේ. තුන්වෙනි එක තමයි සේසෝ. කුණු රොඩක්වත් නොතිබෙන ලෙස ඔබේ වැඩපොළ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න. කුණු රොඩක්වත් නොතිබෙන ලෙස ඔබේ වැඩපොළ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න. ඒක අවශ්‍යම දෙයක්. මේ පින්තූරෙන් පෙන්නුම් කරන්නේ වැඩපොළ පිරිසිදු කරන විදිය. තේරෙනවද? මොකක්ද ඒ කියන්නේ? ස්වීප් කියලා අපි එස් අකුර ගන්න ඕන නිසා කියනවා. ස්වීප් කියන එක මේක ඇත්තටම හරි වචනේ ක්ලීනින්. ස්වීප් කියන නතු ගන්නවනේ. ස්වීප් නැත්තම් මේ කියන්නේ ක්ලීනින්.
මේක වෙන්න ඕනේ. දැන් මෙහෙම තැන් මම දැකලා තිනවා මම නම් නොකර ඉන්නම්. දැන් මම ඔය වාහනේ වැඩ කරන්න යන තැනක් තියෙනවා. සවසට සියලුම ඒ කියන්නේ වැඩ නවත්තලා විනාඩි 15ක් විතර සියලුම සේවකයෝ. හැබැයි ඒකේ chance එකක් දීලා දෙනවා. අපි තුන් 5ට වැඩ නවත්තනවා නම් 4:25 විතර ඒගොල්ලන්ට වැඩ නවත්තන්න පුළුවන්. එතෙන් සිට ඒගොල්ලෝ සමහරට 4යි හරියටම 5ට නෙවෙයි 5යි 10යි 5යි කාලෙ ඒගොල්ලෝ සමහරට පැය භාගයක් විතර ගන්නවා ඒගොල්ලෝ. කොහොමද ඒ තැන් වල ඒ අපි ඒවට බූත් කියලානේ. එක වාහනයක් ගන්න තැන බූත් එක. ඒ බූත් එකේ වැඩ කරන සේවකයෝ එකද දෙකද තුන් දෙනාද හොඳටම ක්ලීන් කරනවා. මේ ආයුධ සියල්ල පිහිදනවා. ක්ලීන් කළා මේ නියම තැන් වල දානවා. නියම සමහර ඒවා ආයුධ බොක්ස් වල තියෙන. මේ වගේ එල්ලන රාක් වල තියෙන. නියම තැන තියෙනවා. අර බිම සම්පූර්ණ හොස්ට් කරලා හොදනවා. හොදලා සම්පූර්ණ ක්ලීන් කරලා යන්නේ. හෙට උදේ ඇවිල්ලා වැඩ පටන් ගන්න තියෙන්නේ පිරිසුදු පරිසරයක. ඕකෝගේ ඔබේ ගෙදර කරන්න පුළුවන්. ගෙදර ඔබ දවල්ට කෑවා. හරිද? කෑවා ඊට පස්සේ හට්ටි මුට්ටි ටික එහෙම කුස්සිය තිබ්බා. ඉතුරු වෙච්ච ටික ඊට පස්සේ මැස්සෝ වහනවා, හූන එනවා, කරපොත්ත එනවා. අපි ඒගොල්ලෝ ගෙන්න ගන්නවානේ. තේරුණාද? ඊට පස්සේ හවසට නැතන් 6න් 7න් පස්සේ අපි රැයට උයන්න යනකොට යන්නේ කුස්සි පිලුම් ගඳ ගහන කුස්සියකට. මැස්සෝ වහන කරපොත්තෝ ගේ රජධාන කුස්සියකට. අරව මුල ඉඳන් ඊට පස්සේ මොන තරම් වෙහස ඒ කියන්නේ රැයට උයනවා කියන එක හෙඩේක් එකක්. පළවෙනි හෙඩේක් උයන එක නෙවෙයි මේ අස් කරන එක. නමුත් දවල්ට කෑම කාලා විනාඩි 5ක් වොන්න ඉඳලා තව විනාඩි 10ක් ගියා. 10ක් ගත්තනම් අර සියල්ල හොදලා පිගන් රැකේ පිගන් ටික තියලා මේසෙ ක්ලීන් කරනොත් එතරදී කැල්ලකින්නේ අතු ගානවා. ක්ලීන් කරලා කරා නම් සවසට කුස්සිය යන්නේ බොහොම මොකද්ද? ප්‍රියජනක හැඟීම. එහෙම නෙවෙයි අන්න ඒ වගේ දිනපතාම වැඩ හමාර වීම පස්සේ කර්මාන්තශාලාවක නම් කාර්යාලයක නම් සම්පූර්ණ පිරිසිදු කරලා ඕනේ යන්නේ. හෙට උදේ එන්න තියෙන්නේ පිරිසිදු වැඩ බීමකටයි. ඒක අවශ්‍යමයි. තේරුණානේ? ඊළඟට හතරවෙනි එක තමයි සෙයිකෙත්සු. සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න. සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මනා ගෘහ පාලනය කියන්නේ පිළිවෙල. ක්‍රමානුකූලව හැම දෙයක්ම ක්‍රමානුකූලව කෙරෙන්න ඕන. තේරුණාද? ඒ කියන්නේ මොකද්ද? ස්ටෑන්ඩඩ්ස් කියන එක. ස්ටෑන්ඩඩ් ප්‍රමිතියක් අනුව. ස්ටෑන්ඩඩ් නැත්නම් ස්ටෑන්ඩඩ්ස් ප්‍රමිතිය අනුව. තේරුණාද? දැන් බලන්න මෙතන මේ වල මේ අපද්‍රව්‍ය දහන පීදී මෙටල් වේස්ට්, පේපර් වේස්ට්, ජෙනරල් වේස්ට්. මෙටල් වේස්ට් කියන්නේ ඔය යකඩ, බෙලෙක්, ටින් ඒ වගේ ඒවා දාන්නේ මේකට. පේපර් කඩදාසි, කාඩ්බෝඩ්, පේපර් සීට් වල දාන්නේ ඒකට පුච්චන්න පුළුවන්. අරක පුළුවන් පරණ බඩු කොටට දෙන්න. යකඩ බඩු කොට දෙන්න. මේක ජෙනරල් වේස්ට්. පොදුවේ අපි හිතමු සමහරට අපි හිතමු කෑම කාලා අපේ ළඟ ඉතුරු වෙනවා පොඩි ස්වීට් කෑල්ලක්. පෙන්සල් කෑල්ල. ඒක මේකට දානවා. සමහරට අපි හිතමු ටොෆියක් කාලා ටොෆි කොලේ මේකට දාන්න පුළුවන්. මේකට දාන්න පුළුවන්. ඒක තේරෙනවා. ඒ වගේ පොදු ඒවා. සමහර ඉඳුල් දාන්න පුළුවන් මේකට. හරි පිළිවෙලයි. සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළේ මනා පිළිවෙලක්. ඒ පිළිවෙල දිගටම තියාගන්නවා. සමහරට මේ වගේ ක්‍රම දැන් ලංකාවේ තියෙනවනේ. හැබැයි මාසෙයි දෙකයි. ඊට පස්සේ කඩදාසි දාන එකේ ඉඳුල් දානවා. ඉඳුල් දාන එකේ කාඩ්බෝඩ් දානවා. එහෙම නෙවෙයි. එහෙම වෙන්න බෑ. ඒක කණ්ඩෝ පවත්ත කරනවා. ඒ කියන්නේ ප්‍රමිති අනුව නේ. නැත්නම් ප්‍රමිති අනුව පවත්වාගෙන යාම. ප්‍රමිති අනුව පවත්වාගෙන යාම තමයි කියන්නේ. ප්‍රමිති අනුව පවත්වාගෙන යාමක් වෙන්න ඕන. පැහැදිලිනේ? ඊළඟ එක තමයි සිත්සුකේ. ඒ කියන්නේ මනා ගෘහ පාලනයේ පිළිබඳව විනය රීති නිදහසේ අනුගමනය කිරීමට ජනතාව පුහුණු කිරීම. නැත්තම් අපි මේකට කියනවා self discipline කියලා. self discipline. self discipline. ඒ කියන්නේ මොකද්ද? සොයං විනයක් ඇති කිරීම කියන එක. සොයං විනයක් ඇති කිරීම. සොයං විනයක් ගොඩනැගීම නැත්තම් ඇති කිරීම. දැන් මේ රූපෙන් පෙන්නුම් කරන්නේ පොඩි පුහුණුකුත් දෙනවා මේ කරන විදිය. දැන් මේ කියන ක්‍රියාකාරකම් 4 හැම දිනාටම අවබෝධයක් තියෙන්න ඕන. හැම දිනාම පිළිපදින්න ඕන. හැම දිනාම ක්‍රියාව යොදවන්න ඕන. දැන් අපි තුන් යම්කිසි වැඩ ස්ථානයක සේවකයෝ 10ක් ඉන්නවා. 9 දෙනෙක්ම හරියාකාරව තමන් මේ කිව් විදියට පිරිසුදු කිරීම,
ආයුධ නම් ආයුධ මෙවලම් නියම ස්ථානයේ තැබීම සියල්ල කරනවා. හැබැයි එක්කෙනෙක් විතරක් අනුගමනය කරන්නේ නැහැ. එක්කෙනෙක් ආයුධයක් ගත්තත් කොහෙට විසි කරා. හරිද? සමහරට මේ අතුගානව වෙනුවට තවත් කුණු ටික එකතු කරනවා. එහෙම වුණොත් මොකද ඉවරයිනේ. ඒ නිසා හැම දෙනාටම කවුරුත් කියන නිසා නෙවෙයි. කාගේවත් බලපෑම කර නෙවෙයි. තමාටම ස්වයං විනයක්. තමාගේ මනසින්ම කියන්න ඕනේ මේ දේ මම පිළිවෙලට කළ යුතුයි. මේක මම අඛණ්ඩව කළ යුතුයි. ඒ කියන්නේ කවුරුත් කියලා නෙවෙයි, සුපරීක්ෂණය කරලා නෙවෙයි, දඬුවම් දීලා නෙවෙයි. හැම දෙනාටම ස්වයං විනයක්. මනා ගෘහපාලනය පිළිබඳව විනය රීති. රීති කියන ආයතන දාණය වන නීති නෙවෙයිනේ. නිදහසේ අනුගමනය කිරීමට ජනතාව පුහුණු කිරීම. නැත්නම් පුද්ගලයන් පුහුණු කිරීම. ඒ ආයතනය තුල තියෙනවා විනය රීති. විනය රීති අනුව තමන්ගේ තනතුරේ වැඩ කරලා භාණ්ඩ පිළිවෙලට පාවිච්චි කරලා ආයුධ නම් පිළිවෙලට ආරක්ෂා කරලා සෝදලා පිරිසුදු කරලා නියමිත තැන්වල තබලා හවසට වැඩ යන්න පෙර ඒ තමන්ගේ වැඩ ස්ථාන පිරිසුදු කරලා යන්න තරම් කැමැත්තක් තියෙනවා. තමන්ටම එහෙම විනයක් තියෙනවා. තමන්ටම පුරුද්දක් නැත්නම් පරිචයක් කරන ස්වයං විනය කියන්නේ පරිචයක්. පරිචයක් තියෙනවා. පරිචයක් කොත්තරයි. පරිචයක් තියෙන්නට ඕනේ. තේරෙනවද? එහෙම වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදාම පිළිවෙලට ලස්සන ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න සමහර රටවල වැඩ ස්ථානවලට ගියාම වැඩ කරන සේවකයන්ගේ යුනිෆෝම් වල මුකුත් ජරාව මජන් ඒ මුකුත් නැහැ. මොකද ඒ තරම් ඒ වැඩ පිරිසිදු. ඒගොල්ලෝ වැඩ කරතර පිරිසිදු. සමහර රටවල සේවකයන්ගේ මොකද වෙන්නේ? අපි දන්නවා මෙයා මෙකැනික් කෙනෙක්. මෙයා මැෂින් ඔපරේටර් කියලා පේන ඇඳුම් ගන්න දෙයක් නැහැ. පිළිවෙලක් නැහැ. ඒ නිසා මේ 5S සංකල්පය අනුගමනය කිරීමෙන් මොකද වෙන්නේ? ආයතන තුල මනා පිරිසිදු භාවයක් ඇති වෙනවා. මනා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. සේවකයින්ට සතුරුදායක ලෙස වැඩ කළ හැකි හොඳ වැඩබිමක්, හොඳ වැඩ පරිසරයක් නිර්මාණය වෙනවා. අනික සේවකයින්ට විය හැකි අනතුරු අලාභහානි අඩු වෙනවා. දැන් අපි තුමු දැන් කිසියම් මම මේ කියන්නේ ඇත්ත උදාහරණයක්. දැන් අපි හිතමු මේ තියෙන මෝටර රථ නිෂ්පාදනය කරන කම්හලක ඇතුළත කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ ඩෝපි විසුම. හරිද? මෙන්න මෙතන මේ තියෙන යන පාත් එක මැද මේ තියෙන්නේ B1 B1 B2 B3 B4 B5 B6 B7 B8 බූත්. ඒ කියන්නේ යම් කිසි වාහනයක් අලුත් වැඩියා කරන්න ආවම මෙතන තියෙන අර හොයිස් කියලා තියෙන උස්සන තියෙන වාහන දාලා ඒ වගේ එතරම්. එහෙනම් මෙන්න මේ B1 කියන එකට දානවා. මෙන්න මෙතන තියෙන කබඩ්ස් වගේ. හරිද? මේ තියෙන කබඩ්. මේ කබඩ්ස් වල තමයි ආයුධ තියෙන්නේ. ඒ නිසි ආයුධ නිසි කවුලේ දාන්න ඕනේ. වෙන කොහෙවත් තියන්න බෑ. විශේෂයෙන්ම මෙන්න මේ යන මාර්ගේ. මේ යන මාර්ගේ කිසිදු ආයුධයක් තියන්න බෑ. ආයුධ පාවිච්චි කරනව తాවකාලිකව තියාගන්නේ මේ තමන්ගේ මෙන්න මේ මෙතන වාහනයක් ගියොත් පස්සේ මේ තමන්ගේ මෙන්න මේ ඒරියක විතරයි. මෙතන තිබ්බොත් මෙතනින් තමයි සේවකෝ නිතරම එහාට මෙහාට ගමන් කරන්නේ. කකුලේ වදින්න පුළුවන්, කකුල කැපෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා සේවකයන්ට අනතුරුදායක තත්ත්වයන් පව අඩු වෙනවා මේ 5S සංකල්පය අනුගමනය කිරීම තුලින්. අනික සේවකයාට වැඩ කරන්න පහසුයි. සේවකයාට වැඩි වෙහෙසක් නැහැ. තේරෙනවද? දැන් තනිකර අපි කියන්නේ අපායක් වගේ කියලා කියන්නේ දරුවනේ. එහෙම වැඩ ස්ථානයේ, කාර්යාලයේ වෙළඳසැල උනත් අපායක් වගේ වුණොත් මොකද වෙන්නේ? හරි වෙහෙසක් දරන්න ඕනේ. හිතන්න සිල්ලර වෙළඳසැලක් ඕගොල්ලෝ. සිල්ලර වෙළඳසැලක තැන් තැන් වල බඩු ගොඩ ගහලා. එක තැනක තියෙනවා සම්බහාල්. තවත් තැනක සම්බහාල් තියෙනවා. සම්බහාල් ළඟ පරිප්පුත් තියෙනවා. ඒ ඇසේ සීනිත් තියෙනවා. හරිද? හොයන්න බෑනේ අන්තිමට. දැන් අලුතෙන් සේවකයෙක් ගත්තොත් එහෙම එයාට සෑහෙන මහන්සියක් වෙනවා බඩු හොයන්න. එහෙම නෙවෙයි නියමිත සහල් තියෙන තැන සහල් විතරයි. සීනි වෙනම තියෙන්නේ. හරි ලේසි හොයාගන්න මේ චක්‍රේ. දවස් දෙක තුනක් යනකොට අපි දන්නවා රයිට් මෙතන තමයි තියෙන. අපිට නිකන් ඇහ වහලා ගිහලා බඩු ගන්න පුළුවන්. ඒ වගේ සේවකයන්ගේ වෙහෙසත් අඩු වෙනවා. සේවකයන්ගේ වැඩ කරන කාලයත් ඉතුරු වෙනවා. තේරෙනවද? අවසානයේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සුමටව පවත්වාගෙන යෑම හැකියාව ලැබෙනවා මේ 5S සංකල්ප භාවිතා කිරීම. ඒක ඔබේ ගෙදර ගෘහයටත් මනා ගෘහපාලනයක් පවත්වාගෙන ගිහිල්ලා නිවසේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න, නිවසට මානසික සුවයක් ඇතුව නිවස තුළ ජීවත් වෙන්නත් ඔබට අවස්ථාව උදා කරනවා 5S concept එක භාවිතා කිරීම. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟට
ක්‍රියාවලිය. මොකද්ද මේ ක්‍රියාවලිය කියන්නේ? ක්‍රියාවලිය කියන්නේ එකිනෙකට සම්බන්ධ ක්‍රියාකාරකම් සමූහයක් එකතු වී සක්‍රිය වන විට එය ක්‍රියාවලියකි. එකිනෙකට සම්බන්ධ ක්‍රියාකාරකම් සමූහයක් එකතු වී සක්‍රිය වන විට එය ක්‍රියාවලියක් වෙනවා. කළමනාකරණය, සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන කාර්යයන්ගෙන් යුත් ක්‍රියාවලියකි. කළමනාකරණයත් ක්‍රියාවලියක්. එකිනෙකට සබැඳියාවක් ඇති එකිනෙකට බැඳුණු ක්‍රියාකාරකම් සමූහයක් ඒකාබද්ධ වෙලා, තේරෙනවද? නැත්නම් එකතු වෙලා සක්‍රිය වෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා, ඒක ක්‍රියාවලියක්. එකිනෙකට බැඳුණු සාධක සමූහයක් එකතු වෙලා සක්‍රිය වෙනවා නම් ඒක ක්‍රියාවලියක්. තේරෙනවද? කළමනාකරණයත් ක්‍රියාවලියක් කියලා අපි කියන්නේ. ඇයි හේතුව? කළමනාකරණයේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කියන ක්‍රියාකාරකම් හතරේ එකතුවකින් සක්‍රිය වෙන දෙයක්. ඒ නිසා කළමනාකරණයත් මොකද්ද? ක්‍රියාවලිය. එතකොට මේ කළමනාකරණය කියන ක්‍රියාවලියේ මූලිකාංග තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක ආකෘතියනේ. ඒකේ මැද තියෙනවා ප්‍රොසෙස් ක්‍රියාවලිය. හරි, මැද තියෙනවා ක්‍රියාවලිය. මැද තියෙනවා මෙතන ක්‍රියාවලිය. මේ පැත්තේ ඉන්පුට්. ඒ කියන්නේ මොකද්ද? යෙදවුම්. මේ පැත්තේ තියෙන අවුට්පුට්. ඒ කියන්නේ මොකද්ද? නිමැවුම්. මතකයිනේ? යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය. එතකොට මේ තියෙන ඇත්තටම මේ ප්‍රොසෙස් කියන්නේ ක්‍රියාවලිය කියන්නේ මෙතන පරිවර්තන ක්‍රියාවලිය. තේරුණාද? ඒකට අයිති වෙනවා. දැන් මේ සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය නෙමෙයි. මේකට අපි මෙතනට බස්සනවා මොනවද? ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින්, කොන්ට්‍රෝලින් කියන කළමනාකරන මූලිකාංග 4. කළමනාකරන ශ්‍රීත 4. මේ හතරෙන් තමයි මොකද වෙන්නේ? යම් පරිවර්තනයන් කරන්නේ. එවනම් මෙතන තමයි මේක තමයි ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලියේ හදවත. ඔපරේෂන් එක කියන්නේ මෙතනයි. තේරුණාද? මේ පැත්තේ තියෙන මේ යෙදුම් කියන මොකද? various resources. විවිධ සම්පත්. මේ ක්‍රියාවලියට බඳුන් කරනවා. මේ ක්‍රියාවලිය තුළ ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින්, කොන්ට්‍රෝලින් කියන ක්‍රියාකාරකම් 4 සක්‍රිය වෙද්දී මේවා යම්කිසි වෙනස්කම් වලට පරිවර්තනයට භාජනය වෙලා මොකද වෙන්නේ? achieving goals and objectives. එහෙනම් සංවිධානයේ ඉලක්ක හා පරමාර්ථ සපුරා ගන්නවා. එතකොට මේ කළමනාකරන ක්‍රියාවලිය තුළ මූලික සංකල්ප දෙකක් සක්‍රිය වෙනවා. එකක් efficiency කාර්යක්ෂමතාවය, අනිත් එක effectiveness සඵලදායකත්වය. මේ සඵලදායකත්වය කිව්ව මතකනේ? මේ කිව්ව මොකද්ද? නිවැරදි දේ. මතකනේ? නිවැරදි දේ. මේ කිව්ව මොකද්ද? නිවැරදි ආකාරයට. නිවැරදි ලෙස. නිවැරදි දෙයක් තෝරගෙන නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් සමස්ත කළමනාකරන ක්‍රියාවලිය තුළම නිවැරදි දේ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කළමනාකරන ක්‍රියාවලියට අපිට ගන්න පුළුවන් අදහස. ඊළඟට කළමනාකරන ක්‍රියාවලියේ විවිධ ස්වරූප. තියෙනවා. තේරුණාද? එක කළමනාකරන විශාරදයින් තමන්ගේ නිර්දිෂ්ඨිත ග්‍රන්ථ තුලින් කළමනාකරණයේ විවිධ කෝණයන්ගෙන් ක්‍රියාවලියක් කියලා ඔප්පු කරලා තියෙනවා. කළමනාකරණයේ ක්‍රියාවලියක්. ඇයි? තනි කාර්යයක් නෙවෙයිනේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන මූලික ක්‍රියාකාරකම් 4ක එකතුවක්. එහෙනම් ක්‍රියාවලියක්. තේරුණාද? ඒ වගේම විවිධ කෝණයන්ගෙනුත් මේ ක්‍රියාවලියක් කියලා දකින්න පුළුවන්. එකක් තමයි human process. කළමනාකරණය කියන්නේ මානව ක්‍රියාවලියක්. human process. මානව ක්‍රියාවලියක් කියන එක මානව ක්‍රියාවලියක්. අනිත් එක තමයි continuous process. ඒ කියන්නේ මොකද්ද? නොනවතින ක්‍රියාවලියක්. අඛණ්ඩ ක්‍රියාවලියක්. අනිත් එක තමයි integrated process. ඒ කියන්නේ මොකද්ද? සමාහාර නැත්නම් සමෝදානිත සමාහාර ක්‍රියාවලියක්.
සමාහාර ක්‍රියාවලියක්. පිස්සල මේ තුන කතා තවත් තියෙනවා. මේ තුන අපි විග්‍රහ කරගමුකෝ. එතකොට කළමනාකරණයයි මානව ක්‍රියාවලියක් කියන්නේ. කළමනාකරණයේ පරිගණකයකට නැත්නම් පරිගණක වැඩසටහනකට software එකකට ක්‍රියාත්මක කරන්න බෑ. කළමනාකරණය මිනිස්සු විසින් ක්‍රියාත්මක කරනවා. කළමනාකරණය මිනිසා විසින් ඉටු කරන ක්‍රියාවලියක්. තේරුණාද? පරිගණක වැඩසටහන් වලින් උදව් ගන්න පුළුවන්. මිසක පුද්ගලයන් නැතුව කළමනාකරණය සක්‍රිය වෙන්නේ නැහැ. ලෝකෙ කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම කළමනාකරණය පුද්ගලයන්ගේ දායකත්වයෙන් කළමනාකරුවන් කියන පුද්ගලයන්ගේ දායකත්වයෙන් පුද්ගලයන්ගේ සක්‍රියත්වයෙන් තමයි කළමනාකරණය කියන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා මානව ක්‍රියාවලියක් කියලා. එක පැත්තක්. අනිත් පැත්ත තමයි කළමනාකරණය දියත් කරලා ඒකේ ප්‍රතිලාභ අත්කර දෙන්නේ කාටද? ඒත් පුද්ගලයන්ටමයි. ව්‍යාපාර හිමිකරුවන්ට, කොටස්කරුවන්ට, කළමනාකරුවන්ට, ගනුදෙනුකරුවන්ට ආදි වශයෙන් දෙන්නේ. එහෙනම් කළමනාකරණය දියත් කරලා ව්‍යාපාරයක් නිවැරදිව මෙහෙවීමෙන් ඒක ප්‍රතිලාභවත් කර දෙන්නේ කාටද? පුද්ගලයින්ටයි. එහෙනම් පුද්ගලයන් උදෙසා පුද්ගලයන් විසින් ඉටු කරන ක්‍රියාවලියක් නිසා තමයි මේකට කියන්නේ මානව ක්‍රියාවලියක් කියලා. මොකද්ද? පුද්ගලයන් උදෙසා පුද්ගලයන් විසින් ඉටු කරන ක්‍රියාවලියක් නිසා තමයි මානව ක්‍රියාවලියක් කියලා කියන්නේ. එබැවින් මෙහෙම ලිව්වම ඇති කෙටියෙන් පුද්ගලයන් උදෙසා පුද්ගලයන් උදෙසා පුද්ගලයන් විසින් ඉටු කරන ක්‍රියාවලියක් වේ. පැහැදිලිනේ? ඊළඟට continuous process අඛණ්ඩ ක්‍රියාවලියක් කියන්නේ. මේකේ නතර වීමක් නැහැ. හරියට චක්‍රයක් වගේ. ව්‍යාපාරයක් ආරම්භ වී ව්‍යාපාරයක් පවතින තුරු කළමනාකරණය පවතිනවා. තේරුණාද? ව්‍යාපාරයක් වර්ෂ 200ක් ක්‍රියාත්මක වෙනවා නම් කළමනාකරණය වර්ෂෙන් දෙකකින් නතර වෙන්නේ නැහැ. ව්‍යාපාර සක්‍රීය වනතුරුම කළමනාකරණය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද හේතුව ව්‍යාපාර සක්‍රීය වන තාක්කල් ඕනම ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ මෙහෙයුම් ක්‍රියාවලියට අවශ්‍ය සීමිත සම්පත් මනා ලෙස හසුරුවන්නේ කළමනාකරණය මගින්. එහෙනම් ව්‍යාපාර සක්‍රිය වෙන තාක්කල් ව්‍යාපාරය සතු සීමිත සම්පත් මනාවට හැසිරවීම පිණිස කළමනාකරණය නොනවතී දියත් කරන්න වෙනවා. ඒ නොනවතී දියත් කරන්න ඕන නිසා අපි කියනවා මේක අඛණ්ඩ ක්‍රියාවලියක් කියලා. තේරෙනවනේ? ඒ නිසා අපි කියනවා අඛණ්ඩ ක්‍රියාවලියක් කියලා. එහෙමනම් මේ ලියන්න ඕනේ ව්‍යාපාර වල මෙහෙයුම් කටයුතු සඳහා සීමිත සම්පත් කාර්යක්ෂමව කියන්නේ නිවැරදිව කාර්යක්ෂමව හැසිරවීම ව්‍යාපාර පවතින තුරු ඉටු කළ යුතු නිසා. අනිවාර්යෙන් මේක continuous process එක අඛණ්ඩ ක්‍රියාවලිය. ඊළඟට integrated process මොකද්ද? සමාහාර ක්‍රියාවලිය. මොකද්ද මේ කියන්නේ? සමෝදාන්තර ක්‍රියාවලිය කියන එක කළමනාකරණය ඉන්ඩිවිඩුවල් ෆන්ක්ෂන් එකක් නොවේ. මේක ගෲප් ෆන්ක්ෂන් එකක්. කණ්ඩායම් ශ්‍රීතයක්. තේරෙනවද? ඒ කියන්නේ කළමනාකරණය කියන්නේ ශිල්ප ක්‍රම 4ක එකතුවක්. සැලසුම්කරණය පළවෙනි ශිල්ප ක්‍රමය. සංවිධානකරණය දෙවන ශිල්ප ක්‍රමය. මෙහෙයවීම තුන්වන ශිල්ප ක්‍රමය. අවසන් එක පාලනය. එහෙමනම් අන්නේ ක්‍රියාකාරකම් 4 ඒකාබද්ධ වීමෙන් හැදිච්ච නිසා අපි මේකට කියනවා සමාහාර ක්‍රියාවලියක් කියලා. තනි ක්‍රියාවක් නෙවෙයි. තේරෙනවද? මොකද සැලසුම්කරණය කියන්නේ වෙනම විෂයක්. සංවිධානය කරන කියන්නේ වෙනම විෂයක්. මෙහෙයවීම පාලනය කියන්නේ වෙනම විෂයන් දෙකක්. එහෙනම් විෂයන් 4ක එකතුවක්. එහෙනම්
අපි ඒ නිසා කියනවා සමෝදානිතයි සමාහාරයි. තේරුණානේ? ඒකට මෙහෙම ලියන්න පුළුවන් සැලසුම් කරණය සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය නැමැති ක්‍රියාකාරකම් වල එකතුවෙන් ක්‍රියාත්මක වන නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ සමාහාර ක්‍රියාවලියක් කියලා. ඊළඟට අපි බලමු group process. මේක කණ්ඩායම් ක්‍රියාවලියක්. කණ්ඩායම් ක්‍රියාවලියක් වෙනවා. අනිත් එක pervasive process පැතුරුණු ක්‍රියාවලියක්. පැතුරුණු ක්‍රියාවලියක්. තේරුණාද? මේ කණ්ඩායම් ක්‍රියාවලියක් කියන්නේ කළමනාකරණය කියන එක තනි පුද්ගලයෙකුට විතරක් දියත් කරන්න බෑ. අපි හිතනවා කිසියම් ව්‍යාපාරයක ෆැක්ටරියක් ඉලිතන කම්මලක අපි දන්නවා ෆැක්ටරි මැනේජර් කෙනෙක් ඉන්නවා. නැත්නම් ප්ලාන්ට් මැනේජර් කියලා කියන්නේ. ප්ලාන්ට් මැනේජර් කම්මල් කල්පනා කරු. එච්චර වෙන අය නැහැ. එයා තමයි ඔක්කොම කරන්නේ. නෑ එයාට කරන්න බෑ. දැන් සාමාන්‍යයෙන් විදුහලක ඉස්කෝලේක කළමනාකරු කියන්නේ කවුද? විදුහල්පතිවරයා, ප්‍රින්සිපල් හෝ විදුහල්පතිවරිය. ඉස්කෝලේ දුවන්නේ සම්පූර්ණ එයා විතරද? නෑ. එයාගේ තමයි මූලික සැලැස්ම. නමුත් එයාට තව ඒ මූලික සැලැස්ම ක්‍රියාත්මක කරන නැත්නම් කළමනාකරන ක්‍රියාවලිය දියත් කරන්න, සක්‍රිය කරන්න නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ඊට අමතරව අංශභාර ගුරු මහත්ම මහත්මීන්, විෂය භාර ගුරු මහත්ම මහත්මීන්, පන්ති භාර ගුරු මහත්ම මහත්මීන් ආදී වශයෙන් විශාල පිරිසකගේ දායකත්වය ලැබෙනවා. ඒ නිසා ඒ පාසලක් කළමනාකරණය කිරීම තනිකරම විදුහල්පතිවරයෙක්ගේ තනි ක්‍රියාවක් නෙවෙයි, කණ්ඩායම් ක්‍රියාවලියක්. ඒ එලෙසමයි කළමනාකරණයේ ව්‍යාපාර සම්බන්ධයෙන් බද්දුනම තියෙන්නේ. තේරුණාද? කර්මාන්තශාලාව කළමනාකරුවෙක් ඉන්නවා. කම්මල් කළමනාකරු ඉන්නවා. එයාට තනියම බෑ මේ කර්මාන්තශාලාව තුල තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණය, කලට මනාවට කළමනාකරණය කරන්න තනියම බෑ. එයාට ඒ සදා සහකාර කම්මල් කළමනාකරුවෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. ෆෝමන් වැඩමූලිකයන් එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. කම්මල් සුපරීක්ෂකයෝ කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒගොල්ලන්ගේ දායකත්වයත් අරගෙන තමයි කළමනාකරණ දියත් කරන්නේ. එහෙනම් කළමනාකරණය කියන ක්‍රියාවලිය නැත්නම් ශිල්පීය ක්‍රියාවලිය තනි පුද්ගලයෙකුගේ දායකත්වයෙන් ඇති වෙන දෙයක් නෙවෙයි. ප්‍රධාන කළමනාකරුවාට විවිධ අංශවලින් සහයෝගය දක්වන තවත් සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක අපි කියනවා තනි ක්‍රියාවලියක් නෙවෙයි, ඉන්ඩිවිඩුවල් ප්‍රොසෙස් එකක් නෙවෙයි, මේක ගෲප් ප්‍රොසෙස් එකක් කියලා. තේරුණාද? එහෙනම් කළමනාකරන ක්‍රියාවලියේ විවිධ ශ්‍රීතයන් විවිධ මට්ටම් වල සේවකයින්ගේ දායකත්වයෙන් ඉටුවන නිසා. අනිත් එක තමයි pervasive process. පැතුරුණු ක්‍රියාවලියක් කියන එක. පැතුරුණු ක්‍රියාවලිය. ඒ කියන්නේ කළමනාකරණය කියන එක
ව්‍යාපාරයක එක අංශයකට විතරක් සීමා වෙන එකක් නොවේ. තේරුණාද? කළමනාකරණය කියන එක එක්තරා ව්‍යාපාර වර්ගයකට සීමා වෙච්ච එකකුත් නොවේ. ඒ දෙකම මෙතනට අයිති. අපි හිතමු කෙනෙක් කියනවා කළමනාකරණය කියන එක ඉතින් ක්‍රියාත්මක වෙන්නේ විශ්වවිද්‍යාල වලට විතරයි. නැත්නම් කළමනාකරණය ක්‍රියාත්මක වෙන්නේ කර්මාන්තශාල වල විතරයි. එහෙම එකක් නැහැනේ. කර්මාන්තශාලා, අලෙවිකරණ මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල, පන්සල්, පල්ලි, ක්‍රීඩාගාර හැමතැනටම සම්බන්ධයිනේ. ඒකයි පැතුරුණු කියන්නේ. අනික් අතින් අපි හිතමු ව්‍යාපාරයක් කියලා. ව්‍යාපාරයක තියෙනවා නිෂ්පාදන අංශය, ගැනුම් අංශය, ගබඩා අංශය, බෙදාහැරීමේ අංශය, මූල්‍ය ගිණුම් කරන අංශය, පිරිවැය අංශය, විගණන අංශය ගොඩක් තියෙනවනේ. මානව සම්පත් අංශය. මේ සෑම අංශයකමත් ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි කියන්නේ පැතුණු ක්‍රියාවලියක් කියලා. එහෙනම් සියලු ශ්‍රේෂ්ඨ තුල ව්‍යාපාරවල මෙන්ම ව්‍යාපාරයක ඇති සියලු අංශ තුලද ක්‍රියාත්මක වන නිසා අපි මේකට කියනවා පැතුරුණු ක්‍රියාවලියක් කියලා. පැතුරුණු ක්‍රියාවලිය. pervasive process එකක්. එහෙනම් සියලු ව්‍යාපාර තුල මෙන්ම ව්‍යාපාරයක සියලු අංශ තුල ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් වන නිසා. තේරුණානේ? ඔන්න ඔය නිසා අපි මේකට කියනවා පැතුරුණු ක්‍රියාවලිය කියලා. ඔය වගේ කළමනාකරණය විවිධ කෝණයන්ගෙන් ක්‍රියාවලියක් වශයෙන් නැත්නම් විවිධ ක්‍රියාවලීන් යටතට අපිට අන්තර්ගත කරලා කතා කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු කළමනාකරණයේ අවශ්‍යතාවය. අපි දැන් කළමනාකරණයේ පිවිසුම කතා කරා. කළමනාකරණයේ නිර්වචන කතා කරා. නිර්වචනයේ අන්තර්ගත සංකල්ප කතා කරා. තේරුණාද? කළමනාකරණයේ ක්‍රියාවලියක් වශයෙන් අපි දැක්කා. විවිධ ක්‍රියාවලීන් ඔස්සේ දැන් තමයි හොඳම වෙලාව කළමනාකරණ අවශ්‍යතාවය ගැන කතා කරන්න. මේ ප්‍රවේශ වෙන්නේ විභාගයට නිරන්තරයෙන්ම ප්‍රශ්න යොමු වන ඒකකයක්. නිරන්තරයෙන්ම කළමනාකරණයේ වැදගත්කම, ප්‍රයෝජන, වාසි කියලා අහනවාමයි. මේක හොඳට මතක තියාගන්න වැදගත්ම කොටස මේ. පුද්ගලයන්ගේ පරමාර්ථ අරමුණු සාධනය සඳහා කළමනාකරණයේ අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් කළමනාකරණයේ වැදගත්කම. හරිනේ? වැදගත්කම. කළමනාකරණයේ වැදගත්කම. එහෙම නැත්නම් ප්‍රයෝජන. තේරුණානේ? අපි මේක දෙආකාරයකින් විග්‍රහ කරනවා. මොකද දෙආකාරයෙන් විභාගයට අහනවා. එකක් පුද්ගලයන්ගේ පරමාර්ථ අරමුණු සාධනය කරගන්න, ඉෂ්ට කරගන්න කළමනාකරණය ප්‍රයෝජනවත් වෙනවා. වැදගත් වෙනවා. අනිත් එක ව්‍යාපාර ආයතනයකට කළමනාකරණය අවශ්‍ය වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. අපි මුලින් බලමු පුද්ගලයන්ගේ ව්‍යාපාරිකයන් නොවන පරමාර්ථ. ඒගොල්ලන්ගේ පුද්ගලයන්ගේ තියෙනවා දිගු කාලයේදී ලබා ගන්න අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ. කෙටි කාලේ ඒවත් වෙන අරමුණු. පළවෙනි එක තමයි පුද්ගල අපේක්ෂාවන් බලාපොරොත්තු ආකාරයට ඉෂ්ට කර ගැනීමට පුද්ගලයන්ට කළමනාකරණය වැදගත්. දැන් ඕගොල්ලෝ උසස් පෙළ විභාගය ඕගොල්ලන්ගේ ජීවිතේ කඩින් විභාගයක්නේ. ජීවිතේ හැරවුම් ලක්ෂයක්නේ උසස් පෙළ කියන්නේ. ඒ කියන්නේ උසස් පෙළ සමත් වෙනා විශ්වවිද්‍යාලයට යනවා, විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබනවා, ඊටත් එහා අධ්‍යාපනය ලැබලා රටේ ලෝකෙ ලොකු තනතුරු වල වැජබෙනවා, ලොකු ව්‍යාපාර අයිතිකරුවෝ වෙනවා. තේරුණාද? සැපවත් ජීවිත ගත කරනවා. එහෙම නැත්නම් උසස් පෙළ වැරදිලා අසමත් වුණොත්, බය වෙන්න ඔබ අසමත් වෙන්නේ නැහැ. අසමත් වුණොත් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිත කටුක වෙනවා. ඒකයි මම කිව්වේ ජීවිත හැරවුම් ලක්ෂයක් කියලා. තේරුණාද? ඉතින් ජීවිතේ හැරවුම් ලක්ෂයක් නම් ඔබේ ජීවිතේ ඔබ මුහුණ දෙන වඩාත්ම තීරණාත්මකම විභාගය තමයි උසස් පෙළ විභාගය. තීරණාත්මකයිනේ. කියන්නේ මේ විභාගයෙන් සමත් වෙන අය තමයි ඉස්සරහට යන්නේ වේගෙන්. නැත්තම් නිත්‍යර බොහොම කටුක ගමනක් යන්න වෙන්නේ. එහෙනම් ජීවිතේ තීරණාත්මකම වඩා තරඟකාරී විභාගය වන උසස් පෙළ විභාගය ඔබට ලොකු ඉලක්කයක්. එහෙනම් ඔබේ ලොකු අපේක්ෂාවක්. මොකද්ද? ඉහළින්ම සමත් වීම.
අන්‍ය අපේක්ෂාව බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ඉෂ්ට කරගන්න කළමනාකරණේ පාවිච්චි කරන්න බැරිද පුළුවන්. ඔබ දැනටමත් කළමනාකරණේ පාවිච්චි කරනවා. ඔබ ඉගෙන ගන්නේ කළමනාකරණය අනුව. දැන් DP education මංගත පාඨමාලාව මම දන්නවා ඔබ වැදගත් සිසුන් වශයෙන් ඔබේ අනිකුත් වැඩවලට බාධාවක් නොවෙන්න ඔබ දවසේ යම් කාලයක් වෙන් කරගෙන ඇති. සමහරට හවස 5 ඉඳන් 8 දක්වා. නැත්නම් හවස රෑ 8 ඉඳන් රෑ 10 දක්වා. නැත්නම් උදේ පාන්දර 4 ඉඳන් 6 දක්වා. එහෙම වෙන් කරගෙන ඇති. ඒක අඛණ්ඩව ඔබ ක්‍රියාත්මක වෙනවා කළමනාකරණය. කල්ලට මනාවට වැඩ කිරීම. තේරුණාද? එහෙනම් ඒ පුද්ගලයන්ගේ අපේක්ෂාවන්නේ අපේක්ෂා කරන ආකාරය මිෂ්ඨ කරගන්න පුළුවන් වෙනවා. කළමනාකරණය කියන විෂය ඒකට මිශ්‍ර කර ගැනීම සම්බන්ධ කර ගැනීම. දෙවෙනි එක තමයි කාලය කළමනාකරණය කර ගැනීමට. අපිට කාලය වැදගත්නේ. දැන් අපි කියන කෝ වෙලාවක්. අපි කියන ඔයා ඇයි දැන් ඔයා මේ ක්‍රීඩා කරන්නේ නැත්තේ? වෙලාවක් කෝ. ඇයි දැන් ඔයා ජොගින් වලට යන්නේ නැත්තේ? කෝ වෙලාවක්. ඇයි ඔයා පත්‍ර බලන්නේ නැත්තේ? කෝ වෙලාවක් නෑ පත්‍ර බලන්නේ. එහෙමනේ අහන කියන්නේ ඕකනේ. නෑ එහෙම නෑ. කළමනාකරණය අපේ ජීවිතයට බද්ධ කරගත්තොත් අපට ඕන තරම් වෙලා තියෙනවා. කළමනාකරණේ ජීවිතයට බද්ධ කරගත්තොත් ඕන තරම් වෙලා තියෙනවා. දැන් මම නම කියන්නේ නැහැ. මම දන්න ඔබත් දන්න නම කිව්වම ඔබත් දන්න ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍ය හරිම කාර්යබහුලයි. එයා කොයි වෙලෙ බැලුවත් හොස්පිටල් එකේ. සමහරට රෑ වෙලාවක් නැහැ ඒගොල්ලන්ට. රෑ 12 1 2ටත් ඒගොල්ලෝ සමහරට හදිසි ශල්‍ය කර්ම කරන තීටර් එකේ. තේරුණාද? හරිම කාර්යබහුලයි. ඒ දැන් ඔය කියන වෛද්‍යවරයාට දවස් කීපයක්ම හම්බෙලා තියෙනවා. දවස් කීපෙම උදේ පාන්දර හැබැයි. හවස නෙවෙයි. උදේ පාන්දර එයා ජොගින් පාත් එකේ ව්‍යායාම කරනවා. ඉතින් මම කතා කරන ඇත්ත එක්ක බොහොම ලෙන්ගතු කෙනෙක් එයා. එයා කියන මට මොන ප්‍රශ්න තිබුණත් මම කිලෝමීටර් 5ක් ඇවිදිනවමයි. මගේ සෞඛ්‍ය සඳහා. දැන් මට කියන්නේ මේ ලොකු සර් කියලා කියන්නේ. තේරෙනවද? මම ගුරුවරයෙක් කියලා දැනගෙන. දැන් ලොකු සර් දන්නවා දැන් ලොකු සර්ලා වුණත් අසනීප වුණොත් වෙදකම් කරන් අපි ජීවත් වෙන්න ඉපේ. ඒ නිසා මම මුලින් මගේ සෞඛ්‍ය ගැන හිතනවලු. මං කොච්චර වැඩ දුරක් මම මේක එනකො එහෙමත්ම දවසක තමයි කො එන්න බැරි වෙන්නේ නැත්නම් එනකො බලන්න ඒ වගේ කාර්යබහුල කෙනෙකුත් ජොගින් වලට යනවා නම් ඒ අපිට ජොගින් වලට යන්න බැරි. ඒ කාලය කළමනාකරණය කරගන්න. තේරුණාද? අපිට කාලය කළමනාකරණය කරන්න කළමනාකරණය අපේ ජීවිතයට බද්ධ කරගන්න. එතකොට අපිට පුළුවන් අපේ දෛනික වැඩ කටයුතු හැම දෙයකටම කාලය වෙන් කරගන්න පුළුවන්. අපිට විවේකීව නිදා ගන්න හොඳ කාලයක් වෙන් කරගන්න පුළුවන්. අපි කියනවා අපි නිදාගත්තේ පැය 2යි ඉරයි. නේ ඕනේ නැහැ. පැය 6ක් නිදා ගන්න පුළුවන්. පැය 6ක් අවම නිදා ගන්න පැය 6ක් ඇතිනේ. 7ක් නම් වඩා හොඳයි. පැය 6ක් නිදා ගන්න වැඩ කරන්න පුළුවන්. අපි බලන දවසේ ඕගොල්ලෝ පාන්දර 1 2 වෙනකන් පොත්පත්වල වැඩ කරයි කියන්නේ මොකද? දවල් කාලේ වැඩ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. තිබුණේ නැද්ද? කෑම කාලේ වෙල ඕගොල්ලෝ නිකන් හිටියේ නැද්ද? කෑම කාලේ පැයකමාරකට බුරුන් නිදාගත්තේ නැද්ද? ඒ නිින්ද නිකන් හොර නිින්දක්නේ. ඒ වගේම යාළුවෙක් ඇවිල්ලා යාළුවොත් එක්ක වල්පල් පැයකමාරක් විතර කතා කරේ නැද්ද? කතා කරා. ඒ වඩු කරගත්තා නම් වෙලාමයිද? උදේ පාන්දරින් ටිකක් නැගිටිනා නම් වෙලාම දිනනවද? ඇති වෙනවා. එහෙනම් කාලය කළමනාකරණය කරන්න පුද්ගලයන්ට අවශ්‍ය වෙනවා. ඊළඟට කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට. ඒ කියන්නේ පුද්ගලයන් කරන කටයුතු නිවැරදිව කරන්න පුරුද්දක් ඇති වෙනවා කළමනාකරණ ආදේශ කරගත්තම. අපි කළ යුතු දේ නිවැරදිව කරන්න ඕනේ. එහෙනම් කාර්යක්ෂමව වැඩ කරන්න පුරුද්ද ඇති වෙන්නේ කළමනාකරණය මගින් පුද්ගලයන්. ඊළඟට පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය, ඒ කියන්නේ ආදායම් සහ වියදම් මනා ලෙස පාලනය කර ගැනීමට කළමනාකරණ වැදගත්. පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය මනා ලෙස පාලනය කරගන්න. ඒ කියන්නේ ඔබ දන්නවා සමහර ගෘහයන් කුටුම්බවල ගෘහයන් තියෙන නිවාස තියෙනවා. අම්මා තාත්තා දෙන්නම ලොකු රැකියා දෙකක් කරන්නේ. සමහර අමතර ආදායම් මාර්ග තියෙනවා. පොල්ලොත් අත්තිනකින් ආදායම එනවා. මාසෙකට ඇවරේජ් ලක්ෂ 5ක් අයක ආදායමක් තියෙනවා. හැබැයි මාසේ අග වෙනකොට සල්ලි අතේ නැහැ. මාසේ අග වෙනකොට පුද්ගලයන්ගේ ණයත් ගන්නවා. ණය වෙනවා. තමන්ගේ අසල ග්‍රොසරියෙන් පව බඩු ගන්න ණයට. තේරෙනවද? ඊළඟ මාසේ ක්‍රෙඩිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් එකම ඒක ගෙවා ගන්න සල්ලි නැහැ. තවත් ණයක් කරන් ගෙවන්නේ. ඒ කියන්නේ මොකද? මනා කළමනාකරණයක් නැහැ. මූල්‍ය කළමනාකරණය කියන එක තමන්ගේ නිවසට තමන් කැඳාගෙන ඇවිල්ලා නැහැ. නමුත් සමහර නිවාස තියෙනවා අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. මුළු මාසික ආදායම රුපියල් 80000යි. නැත්තම් 90000යි. දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ යවන්නත් ඕනේ. තේරුණාද? ඒගොල්ලන්ගේ මේ මොනවද උපකාරක පන්ති ගාස්තු ගවන්නත් ඕනේ. ආහාර පාන ගැන හිතන්නත් ඕනේ. ඇඳුම් පැළඳුම් ගැන හිතන්නත් ඕනේ. ගමන බිමනත් යන්නත් ඕනේ. ඒ සියල්ල කරලා අන්තිම සතියේ වෙද්දී තවත් රුපියල් 5000ක් 6000ක් අතේ ඉතුරුලක් තියෙනවා. මොකද්ද? මනා මූල්‍ය කල්පනාකරණය. එහෙමනම් තමන්ගේ ආර්ථික තත්ත්වය තමන් විනාශ කරගන්නේ මූල්‍ය කල්පනාකරණය තමන් ජීවිතේට බද්ධ කරගත්තේ නැත්තම්.
මූල්‍ය කළමනාකරණය බද්ධ කරගත්තම තමන්ට පුළුවන් තමන්ට ලැබෙන සීමිත ආදායම කාටවත් ණය නොවි තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න මාසය පුරා බෙදා ගන්න. දැන් මම දන්න ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ඉන්නවා. නම කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා. එයාලගේ තියෙනවා නිතරම ලියුම් කවර කීපයක්. එයාට යා ලස්සන ගයක් හැදුවා ඉන්න ගෙට අමතරව. ඉතින් ඒක ඉතින් මමත් එක උදව් කරන්න ගියා. ගියාම එයා ළඟ තියෙන ලියුම් කවර දෙන සල්ලි. තේරෙනවද? එයා වෙන් කරලා. ඒ කියන්නේ වැඩ කරන බාස්තුන් හැලගේ පඩි ගෙවන්න තියෙන එක ලියුම් කවර සල්ලි. ඒකෙන් තමයි ගෙවන්නේ. ඒක ලියුම් කවර ලිව්වා. එයා මෙච්චරද දුන්නා කියලා. ගෙදර ගිහලා බොහෝ වෙලාවට මං හැබුවේ නැහැ. ගෙදර ගිහලා අනිවාර්යයෙන් මේක වෙනම පොතක නිකන් ආදායම් විදන් ලියනවා ඇති. ඊට පස්සේ අපිට දැන් මොන හරි සර් කන්න බොන්න උනොත් අපි යමු කියලා මාත් එක්ක යනවා කන්න බොන්න. කන්න බොන්න විදන් කරන වෙනම කවරයෙන් ගන්න. ඒකගේ පෞද්ගලික පරිභෝජනය අරකට සම්බන්ධ කරන්නේ නැහැ. තේරුණාද? ඊළඟට ඒ හදන ගෙට තියෙන හાર્ඩ්වෙයාර් එකෙන් බඩු ගන්න ඒ ගන්න වෙන කවරකින්. තේරුණාද? අන්න පාලනය. ඕක අපේ සමහර අපේ ගෙවල්ලත් ඕක කරනවා. ආහාර පාන වලට වෙනම දාන සල්ලි කවරයක් හරි පෙට්ටියක් හරි. ලෙඩක් දුවක් හදුනම ගන්න වෙනම සල්ලි ටිකක් වෙන් කරලා තියෙනවා. තේරුණාද? ඊළඟට ගමන් බිමන් යන වැඩවල දෛනික ගමන් බිමන් අවශ්‍යතාවලට වෙනම සල්ලි වෙන් කරලා වැඩේ මැච් වෙනවා ගන්නට. නැත්තම් වෙන එකම තැන අපි එකම බොක්ස් එකම අල්මාරියක සල්ලි දානවා. එළවලු ගන්නෙත් ඕකෙන්, මාළු ගන්නෙත් ඕකෙන්, පරිත්‍යාග කරන්නත් ඕකෙන්, බෙහෙත් ගන්නෙත් ඕකෙන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මාසෙ මැද වෙනකොට සල්ලි ඉවරයි. ඒ නිසා ගෙදර ආර්ථික තත්ත්වය පාලනය කරගෙන අතිශය වැදගත් වෙනවා. මොකද්ද? කළමනාකරණ විශේෂයෙන් මූල්‍ය කළමනාකරණය. ඊළඟට ව්‍යාපාර ආයතනයකට ව්‍යාපාර ආයතනයකට මේක තමයි වැදගත්ම දේ. ව්‍යාපාර ආයතනයකට කළමනාකරණය අවශ්‍ය වීමට හේතු කිහිපයක් තියෙනවා. ව්‍යාපාර ආයතනයකට එකක් තමයි ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ නිශ්චිත කාලයක් තුල අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර අපිට වගේමයි. අපේ අපේක්ෂාවන් අපේක්ෂා කළ විදිහට ඒ වගේ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ නැත්නම් පරමාර්ථ අරමුණු නිශ්චිත කාලයක් තුල අපේක්ෂිත ආකාරයෙන් ඉෂ්ට කරගන්න කළමනාකරණය දියත් කරන්නම වෙනවා. කළමනාකරණයෙන් තොරව ව්‍යාපාරික ඉලක්ක අපේක්ෂිත ලෙස ඉෂ්ට කරගන්න බෑ. දෙවැනි එක තමයි සීමිත සම්පත් වල උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සම්පත් මනා ලෙස භාවිතා කිරීමට. දැන් ඕනම ව්‍යාපාරයක සම්පත් සීමිතයිනේ. යම් කෙනෙක් කියනවා අපේ ව්‍යාපාරයේ සම්පත් සීමිත නැහැ අපට ඕන තරම් තියෙනවා කියලා ඒක ව්‍යාපාරයක් නෙවෙයි හෙවන් එකක් නැත්නම් දිවි ලෝකයක් වෙන්න එපෙලම. තේරෙනවද? ඕනම ව්‍යාපාරයක සම්පත් සීමිතයි. එහෙනම් ඒ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ සම්පත් හොඳින් මෙහෙවන්න ඕනේ. හසුරවන්න ඕනේ. ඒක කරන්නේ කොහෙන්ද? කළමනාකරණය මගින්. ඊළඟට ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට. ගතික කියන්නේ මොකද්ද? වෙනස් වන ව්‍යාපාර පරිසරයට සාර්ථකව ප්‍රතිචාර දක්වන්න කළමනාකරණය ඕනේ. මොකද පරිසරයේ වෙනස් වීම අනුව ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වල යම් වෙනස්කම් කරන්න වෙනවා. තේරෙනවද? අන්නේ වෙනස්කම් කරන්නේ මොකෙන්ද? කළමනාකරණය මගින්. ඒ වෙනස්කම් කරන්නේ කළමනාකරණය මගින්. සමහර විට අපි හිතමු කිසියම් රාජකාරියක් බාරව ඉන්න සේවකයට අමතර රාජකාරියක් බාර දෙන්න වෙයි. එක්කෝ ඒ සේවකයා වෙනත් රාජකාරියකට අග්ගල මාරු කරන්න පුළුවන්. ඒ ගතික ව්‍යාපාර පරිසරය අනුව. ගතික ව්‍යාපාර පරිසරයේ වෙනස් වීම වලදී ඒ සේවකයාගෙන් ලැබෙන්න ඕන සේවාව දැන් මේකට වඩා නෙවෙයි මේකට වඩා වෙනස් සේවාවක් තියෙනවා. අග්ගල පියාව මාරු කරලා වෙන කෙනෙක් දානවා. අන්න ඒ වගේ වෙනස් වන ව්‍යාපාර පරිසරයට අනුව සාර්ථකව හැඩගැහෙන්න කළමනාකරණය අවශ්‍යමයි. ඊළඟට තරඟකාරීත්වයට සාර්ථක මුහුණ දීම. ව්‍යාපාර ලෝකයේ තියෙන අධික තරඟයක්. ඒ තරඟයෙන් ප්‍රමාණවත් නැත්නම් සාපේක්ෂව වඩා වැඩි වෙළඳපොළ කොටසක් දිනාගෙන සාර්ථක වෙන්න නම් කළමනාකරණයේ තියෙන්න ඕනේ. කළමනාකරණය නොමැති කිසිදු ව්‍යාපාරයකට තරඟකාරී ව්‍යාපාර ලෝකයේ තුල වෙළඳපොළ තරගය ජයග්‍රහණය කරන්න බෑ. මොකද හේතුව තරගයට ඔරොත්තු දෙන ලෙස නිමෙවුමේ ගුණත්වය වැඩි කරගන්න ඕනේ. ඒ නිමෙවුමට සාධාරණ මිලක් දෙන්න ඕනේ. ඒ නිමෙවුම ඉතා කාර්යක්ෂම ලෙස ගනුදෙනු කරන ඉල්ලුවාම සපයන්න ඉක්මනින් බෙදා හරින්න ඕනේ. තේරෙනවද? ඔය වගේ විවිධ ක්‍රියාකාරක. ඒ හැම දෙයක්ම වෙන්න කලට මනාවට වෙන්න නම් කළමනාකරණය අවශ්‍යමයි. එහෙනම් සෙසු ව්‍යාපාර, සෙසු තරංකාරී ව්‍යාපාර කලට මනාවට වැඩ නොකරන තත්වයක් යටතේ අපි කලට මනාවට වැඩ කරන තත්වයක් ඇති කරගත්තොත් කළමනාකරණය මගින් අපි අනිවාර්යයෙන්ම තරඟේ ජය ගන්නවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට පස්වෙනි
වාසිය. ව්‍යාපාරයකට කළමනාකරණ වැදගත් වෙන්න බලපාන පස්වෙනි හේතුව. සමාජීය වගකීම් ඉටු කිරීම තුළින් ව්‍යාපාර කටයුතුද සාර්ථක කර ගැනීම සඳහා. සමාජීය වගකීම් ඉටු කිරීම තුළින් ව්‍යාපාර කටයුතුද සාර්ථක කර ගැනීම සඳහා කළමනාකරණ වැදගත් වෙනවා. මොකද මේ කියන්නේ? දැන් බොහෝ ව්‍යාපාරවලට සමාජයේ වෙනුවෙන් වගකීම් ඉටු කරන්න වෙනවා. ඒ සමාජ වගකීම් ඉටු කරන්න නම් සීමිත සම්පත් ඊටාම පිරිමැසුම්දායක ලෙස භාවිතා කරලා සම්පත් නාස්ති අඩු කරලා ඉපෙවුම් වැඩි කරලා තේරෙනවද? ලාභයෙන් අතිරික්තයක් වෙන් කරගෙන තමයි සමාජ වගකීම් වෙනුවෙන් කැප කරන්න වෙන්නේ. ඒ සමාජ වගකීම් ඉටු කිරීම තුළ ව්‍යාපාර කටයුතු තවදුරටත් සාර්ථක වෙනවා. හෙවත් ව්‍යාපාරයට ඉල්ලුම වැඩි වෙනවා. ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස වර්ධනය වෙනවා. දැන් පුංචි උදාහරණයක් ගත්තොත් ඔබ දන්න ඔබට මේ අත්දැකීම ඇති ඔබේ ඉස්කෝලවල අපි කියන්නේ සර්කිට් මීට් කියලා නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයේ ඒ වගේ එකකදී එහෙම නැත්නම් බිග් මැච් එකකදී මහා තරඟයකදී සමහරට ඔබේ පාසලේ දරුවන්ට යම් යම් සමාගම් වලින් ආහාර පාන සපයන්න ඉල්ලීම් කරනවා. ඒගොල්ලෝ අනුග්‍රහය දක්වනවා. දැන් මම දෙනුවත් මම ඉස්කෝලේ ඉන්න කාලේ මට මතකයි ඒ කාලේ එලිෆන්ට් හවුස් එකෙන් අපිට අපේ ස්පෝර්ට් මීට් එකට හැම අවුරුද්දෙම ලොකු අයිස්ක්‍රීම් මොකක්ද කියන්නේ ඒකට අයිස්ක්‍රීම් වෑන් එකක් එනවා. උදේ ඉඳන් හවස් වෙනකම් ඉල්ලන තරමක් දෙනවා. තේරුණාද? ෆ්‍රී ඔෆ් චාර්ජ් නිකන්. බලන්න එතන කිසියම් වියදමක් දැරුවට ඒ එදා දවසේ අපේ එලිෆන්ට් හවුස් එකේ විවිධ වූ අයිස්ක්‍රීම් කරනවා විවිධ අවස්ථාවල කනවා. කාලේ ඇති වෙන උත්තේජනයත් එක්ක අපට ඒ දැක්වූ අනුග්‍රහයත් එක්ක අපේ මනස අපටම හොරා හෙට ඉඳන් ඉල්ලන්නේ එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් තමයි. එහෙනම් ඒකට රුපියල් සමහරට එදාට ලක්ෂයක් වියදම් කරා වෙන්න පුළුවන්. ඒ ලක්ෂය ගියා වගේ නෙවෙයි හෙට ඉඳන් මොකද දවසකට ලක්ෂ 2ක ආදායම වැඩි වෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක කියන්නේ අන්නේ සමාජ වගකීම් ඉෂ්ට කිරීම. පාසලේ ස්පෝර්ට් මීට් එකට ළමයි වෙනුවෙන් උදව්වක් ඉල්ලුවා. ඒගොල්ලෝ උදව්වට මුදල් වෙන් කරලා සේවකයෝ වල ඒ වැඩේ කරා. හැබැයි ඒ හරහා මොකද වෙන්නේ? තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. සමහර විට අපේ තමු කිසියම් දිලිදු ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානට යන හරියට ගම්මානේට යන්න තියෙන්නේ කුඩා ගංගාවක් තරණය කරලා. එල්ලෙන පාලමක් තියෙන. ඒක දැන් අබලන් වෙලා යන්න බෑ. මිනිස්සු ගඟේ බහැලා යන්නේ. හරිම අවදානම්. රාත්‍රී කාලේ ඉතාම අවදානම්. වැස්ස කාලේට ගඟ උතුරන කාලේට තවත් අවදානම්. මේකට විසඳුමක් ලැබුණේ නැහැ. එවනම් කිසියම් ආයතනයක් ඉල්ලීම කරා මේ ආයතනෙ මැදිහත් වෙලා ඒකට ස්ථිර පාලමක් හදලා ආරක්ෂාකාරීව ප්‍රවාහන පාසුකම් සපයනවා. කවදාකවත් ඒ සිද්ධිය අමතක වෙන්නේ නැහැනේ. පාලම අසල කියන්නේ දැන්වීම් පූර්වක් ගැහුවත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ගමේ මිනිස්සුන්ගේ හදවතේ ලියවිලා තියෙනවා ඒ දැන්වීම් පූර්ව අපිට මේ පහසුව ලබා දුන්නේ අසවල් සමාගම කියලා. මොකද ඒ සමාගමේ නිෂ්පාදිත වලට નિરાයාසයෙන්ම ආකර්ෂණයක් වෙන්නේ නැද්ද? ආකර්ෂණය වෙනවමයි දරුවනේ. ඒ නිසා ඉල්ලුම වර්ධනය වෙනවා. අන්න ඒ වගේ සමාජ වගකීම් ඉටු කළ යුතු අවස්ථාවල ඉටු කරන්න ඕනේ. දැන් තව උදාහරණ මතක් වෙනවා මේක නොකියම් බෑ. 2004 සුනාමි විවසනේ මමද නොමැරී බේරුණක විතරයි අනිත් සියලුම දේවල් මගේ ජීවිතේ අත්දැක්කා. ඒ සුනාමියේදී අපේ ගම්මාන විනාශ වෙච්ච විදියට අර රේල් පාර අඩි 20 30 හැරිලා. ඒ කියන්නේ රැල්ල ගහලා තියෙන එතනට ඇම්බරලා ගිහිල්ලා යකඩනේ. ඒක මම නම් හිතුවේ අවුරුදු 2ක් ඇත්තයි ඔය මුහුදුබඩ දුම්රිය මාර්ගේ හදාන්න. සහ ඔය නිවාස ගොඩනැගිලි පොළොවට සමතලා වෙච්ච විදිහට කවදා මේ ගම්මාන ගොඩනැගිලි මට පොඩි කනගාටුවක් තිබුණා, කම්පාවක් තිබුණා. නමුත් අපි හිතනවට වඩා වේගෙන් ඒවා උනේ නැද්ද? උනා. ගාලු පාර තනිකර සමහර අඩි 6 7 පස් වලින් පිරීලා කොන්ක්‍රීට් කෑලි, අර කෑලි, මේ කෑලි. ඒ ගාලු පාර මම නම් හිතුවේ මාස 6ක් ඇත්තයි සම්පූර්ණ කරන්නේ. මොන දවස් 2ද 3ද ගියේ. ඇමරිකන් හමුදාව ආවා. ඒගොල්ලෝ එක එක කොටස් වැහුවා, මහජන තහනම් කරා. ඒගොල්ලෝ එහෙම අර ලොකු ට්‍රක් රථ බැකෝයන් ටාවර් කෙලින්ම බෙදාගෙන කිලෝමීටර් 4ක් වගේ දවසකට ක්ලියර් කරනවා. තව කට්ටියක් ඊළ කරනවා. කොහොමද දවස් 2 3ක් කරන මුළු ගාලු පාරම ක්ලියර් කරා. ලොකු සමාජවකීම්. අපි S2 දැක්කා. විවිධ ව්‍යාපාර ඇවිල්ලා කෑම බීම, ඒ වගේම බෙහෙත් ඒ වගේම ඇඳුම් පැළඳුම් ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම තමන්ගේ මොකද විනාශ වෙච්ච නිවාස පරිසරය පිරිසිදු කර දෙන්න. ඒ වගේම නැවත නිවාස යථා තත්ත්වයට ගේන්න ස්ථිරව හදා ගන්නකන් දැනට ජීවත් වෙන මට්ටමට කාමරයක් දැක් හදා ගන්න පවා මුදලින් ද්‍රව්‍ය වලින් ඒ වගේම ආයතනයේ සේවකයන්ගේ ශ්‍රමදායකත්වයෙන් ආධාර කරා. මොන තරම් සේවකද අපි දැක්කා.
සමාජ වගකීම්. එහෙම සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාර අපේ හදවතේ සදාකාලිකව ඇඳෙනවමයි. ඒක අමතක වෙන්නේ. ඒ නිසා අපි નિરાයාසයෙන් මේ ව්‍යාපාරයත් එක්ක බැඳීම් ඇති වෙනවා. ඒ ව්‍යාපාරයේ නිෂ්පාදිත වලට අපි නොදිනම අපි ආකර්ෂණය වෙනවා. ඒ නිසා ඒ ව්‍යාපාරයේ නිෂ්පාදිත වලට ඉල්ලුමක් ඇති වෙනවා. වෙළඳපොළ පුළුල් කරගන්න අවස්ථාව ලැබෙනවා. පැහැදිලි. අන්නේ වගේ සමාජ වගකීම් ඉටු කිරීම තුළින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කළමනාකරණ ඕනේ. ඇයි? කළමනාකරණය නැත්නම් හරියට සම්පත් හොඳින් පරිහරණය කරලා අනවශ්‍ය වියදම් කපා හැරලා තේරුණාද? සම්පත් නාස්තිය කපා හැරලා එහෙනම් අඩුම වියදමකින් අඩුම සම්පත් වලින් වැඩිම නිමුම් බිහි කරලා අලෙවි කරලා ලබන ලාභයෙන් කොටසක් සංචිත වශයෙන් වෙන් කරනවා මෙන්න සමාජවක මිෂ්ඨ කරන්න. එතකොට සමාජවක මිටු කළ යුතු මොහොතේ ටක් ගාලා නොපැකිලිව තරංකරුවන් නැගිටින්න පෙර අපි නැගිට ගිහිල්ලා ඒ සමාජයේ දේ කරනවා. ඒ කරේ මොකක් නිසාද? කළමනාකරණයෙන් හොඳින් ඵලදායීතාවය ආරක්ෂා කරගෙන අතිරික්ත ලාභ උපයලා ඒ ලාභෙන් කොටසක් කළමනාකරණය අනුව වෙන් කර තිබු නිසායි. අන්න කළමනාකරණය නොමැති නම් සමාජ ගොමිෂ්ඨ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳ ප්‍රයෝජනක් කිව්වේ. ඊළඟ එක තමයි ව්‍යාපාරයේ දිගු කාලීන වූ ලාභදායී පැවැත්මක් සුරක්ෂිත කිරීමට. දැන් සමහර ව්‍යාපාර ලාභ ලබනවා. කෙටි කාලේ වැහිලා යනවා. සෝඩා බෝතලේ ඔය කියන්නේ. එහෙම නෙවෙයි. ව්‍යාපාර දිගු කාලීනව ලාභදායී ලෙස පවත්වාගෙන යන ව්‍යාපාරය බොරපත් කරන්නේ කවුද? වෙන කිසිම ශිල්ප ක්‍රමයක් නෙවෙයි. රහස කළමනාකරණය. වඩා විධිමත් ව්‍යාපාරයට ගැලපෙන, කාලයට ගැලපෙන, ප්‍රදේශයට ගැලපෙන කළමනාකරණයක් වෙන්න ඕන. එහෙම කළමනාකරණයක් මගින් පුළුවන් දිගු කාලීන ලාභදායී පැවැත්මක් ගෙනියන්න. ඊළඟට ව්‍යාපාරයේ සීළු අංශ අතර කටයුතු සුමටව පවත්වාගෙන යාමට. දැන් ව්‍යාපාරයක විවිධ අංශ තියෙනවානේ. මේ සියලු අංශවල කටයුතු ස්මූත්ලි ක්‍රියාත්මක වෙන සුමටව. තේරෙනවද? අපි හිතමු අංශ 5ක් තියෙනවා, 5න් 4ක් සුමටව යනවා. එක අංශයක් සුමට නැහැ, අවිධිමත්. විවිධ ඇනහිටීම් ඇති වෙනවා. විවිධ දෝෂ සිදු වෙනවා. ඒ ඇති අර 5ේම ක්‍රියාකාරීත්වය විනාශ වෙලා යනවා. ඒ නිසා ව්‍යාපාරයේ සෑම අංශයකම කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් කළමනාකරණය අවශ්‍ය වෙනවා. ඊළඟට ව්‍යාපාරයක් තුළ අභ්‍යන්තර ගැටුම් අවම කිරීම සඳහා නිවැරදි තීරණ ගැනීමට. දැන් ඕනම ව්‍යාපාරයක අභ්‍යන්තර ගැටුම් තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ පැවැත්ම අස්තිරයි. ලාභදායීත්වය අස්තිරයි. කවුරු එක්කද මේ ගැටුම් ඇති වෙන්නේ? එක්කෝ සේවකයෝ කළමනාකරු අතර, එක්කෝ සේවාදායකින් සහ හාම්පුතාලා අතර. සේවාදායකින් කොම සේවකයෝ කළමනාකරු එක ගොන්නක්, එක පැත්තක්. අයිතිකරු එක ගොන්නක්. එහෙනම් සේවාදායකින් අයිතිකරුවන් අතර, එක්කෝ සේවකයින් හා කළමනාකරුවන් අතර, එක්කෝ සේවකයෝ අතර. මම තුනක් කිව්වා. එක්කෝ සේවකයෝ අතර, එක්කෝ සේවකයෝ කළමනාකරු අතර, එක්කෝ සේවාදායකින් සහ හිමිකරු අතර. සමහර රැකියාව ආශ්‍රිත කරුණු. වැටුප් ප්‍රමාණවත් නොවීම, වැටුප් ප්‍රමාද වීම, වැඩ පරිසරයේ ප්‍රශ්නයක්, මනා වාතාශ්‍රය නැහැ, ආලෝකය නැහැ. මේ දවස්වල විශේෂම ප්‍රශ්න වැඩි. තැම්බෙනවා, ෆෑන් වැඩ කරන්නේ නැහැ, AC වැඩ කරන්නේ නැහැ. තේරුණාද? එහෙම නැත්නම් සේවකයන්ට ප්‍රමාණවත් නිවාඩු ලැබෙන්නේ නැහැ. තියෙන නිවාඩු උපව ගන්න දෙන්නේ නැහැ. තර්ජනය කළ වැඩ ගන්නවා. ඒ වගේම සේවකයින්ට පහසුකම් නැහැ. විවේකාගාරේ වතුර නැහැ. විවේකාගාරේ මේස තියෙනවා, පුටු නැහැ. කෑම කන්න මේසුත් නැගලා. තේරෙනවද? ඔන්න වගේ දේවල් සම්බන්ධයෙන් නොඑකඟතා ඇති වෙලා මොකද වෙන්නේ? විරසක වීම ඇති වෙලා අන්න ආරවුල් නැත්තම් ප්‍රශ්න ඇති වෙනවා. මෙන්න මේ ගැටුම් निराකරණය කරන්න, අවම කරන්න නිවැරදි තීරණ ගන්න පුළුවන් කාටද? කළමනාකරණයට විතරයි. නිවැරදි තීරණ ගන්න පුළුවන් කළමනාකරණයට, නැත්නම් කළමනාකරණයේ දෙන කළමනාකරුවන්ට පමණයි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒ සඳහා අනිවාර්යයෙන්ම කළමනාකරණ වැදගත් වෙනවා. එහෙනම් හොඳ කළමනාකරණයක් ක්‍රියාත්මක වෙනවා නම් ආයතනයේ තුල ඇති වෙන අභ්‍යන්තර ගැටුම් නැත්නම් අපි පස්සේ ඉගෙන ගන්නවා කාර්මිකාරවුල් කියලා. කාර්මිකාරවුල් අවම වෙනවා. අනිවාර්යයෙන් මේකට වඩා නිවැරදි ස්ථිර තීරණ කළමනාකරණය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සම්පත් නාස්තිය වලකා ලාභ උපරිම කිරීමට. අනිවාර්යයෙන්ම සම්පත් නාස්තිය වැඩි වෙනවා නම් ලාභ අඩු වෙන එක නෙවෙන්නේ. ඕකනේ සාමාන්‍ය સિદ્ધාන්තය. එහෙනම් සම්පත් නාස්ති නොකරන්න නම් කළමනාකරණය ඕනේ. කලට මනාවට සම්පත් හැසිරවීම පාලනය තුලින් සම්පත් නාස්ති අඩු කරන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ හැම දෙයකම තියෙන ප්‍රමිතීන් යොදාගෙන කළමනාකරු අනිවාර්යෙන් ප්‍රමිති භාවිතා කරනවා. ප්‍රමිතීන්ට අනුව සම්පත් මිලදී ගැනීම කරනවා. ප්‍රමිතීන්ට අනුව සම්පත් ප්‍රවාහණය කරනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට මිලදී ගන්නෑ. අවශ්‍ය ප්‍රමාණය විතරයි ගන්නෙ.
සම්පත් ප්‍රමිතීන්ට අනුව ආරක්ෂා කර විධාරණය කියන්නේ ප්‍රවාහනයේදී සම්පත් කැඩෙන්න බිඳෙන්න දෙන්නේ නැහැ. ඒවට ඒව කැඩෙන්න බිඳෙන්න නැති වෙන්න ඒව ගෙනියන්න ක්‍රමවේද හදලා තියෙනවා. තේරෙනවද? අනේ වගේ ක්‍රම මගින් සම්පත් න්‍යාස්ති අඩු කරගන්න පුළුවන්. නිෂ්පාදනාගාරයේ ගබඩා ටික එක් එක් භාණ්ඩ වර්ග වලට ගැලපෙන ලෙස හදන්න පුළුවන්. නශ්‍ය වන සුළු භාණ්ඩ වල සීතාගාර සහිත ගබඩා කොටසක්. නශ්‍ය නොවන ඒ වගේම වාතාශ්‍රය අවශ්‍ය එළවලු රතුළුණු වගේ දේවල් විසීම රතුළුණු වගේ දේවල් වලට කෙලිම වාතාශ්‍රය ලැබෙන නැත්තම් බාහිර පරිසරයට නිරාවරණය වූ ගබඩා කොටසක්. තේරුණාද? ඒ වගේම ගිනි ගන්නා සුළු වගේ දේවල් නම් අනිවාර්යයෙන් කොන්ක්‍රීට් බිත්තිලි සවිමත් වෙච්ච සුරක්ෂිත ගබඩා කොටසක්. අන්නේ හැම දෙයකම මොකද්ද කරන්නේ? සම්පත් නාස්ති අඩු කරනවා. එහෙනම් කළමනාකරණයේ විධිමත් නම් සම්පත් නාස්ති අඩු කරලා ලාභ වැඩි කරගන්න පුළුවන්. ඊළඟට නිරන්තර අලුත් වන තාක්ෂණයේ භාවිතය තුළින් ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කිරීමට. නිරන්තරයෙන්ම තාක්ෂණ අලුත් වෙනවා. අපි ව්‍යාපාර පරිසරයේ එකකේ කරද්දී අපි ගොඩක් ඈතදී කිව්වා ව්‍යාපාර පරිසරයේ සාර්ව පරිසරයේ ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික, ස්වාභාවික, ගෝලීය ඔය කියන සාර්ව පරිසර බලවේග වලින් වේගයෙන්ම වෙනස් වන අලුත් වන පරිසරය තමයි ටෙක්නිකල් එන්වයරන්මන්ට් එක, තාක්ෂණික පරිසරය. තේරුණාද? ඒතර මේ වෙනස් වන තාක්ෂණ පරිසරයේ තුල තේරුණාද? අලුත් තාක්ෂණික මෙවලම්, තාක්ෂණික ශිල්ප ක්‍රම එනවා. තේරුණාද? අනිවාර්යයෙන්ම එහෙනම් ඒවා භාවිතා කරන්න වෙනවා. තරඟකරුවෝ නව තාක්ෂණ යන්ත්‍ර පාවිච්චි කරනවා නම්, නව තාක්ෂණ ශිල්ප ක්‍රම සේවකින් පාලනය කරන පාවිච්චි කරනවා නම් අපටත් එතනට මාරු වෙන්න වෙනවා. අපිටත් එතනට අවතීර්ණ නැත්නම් අපි පරාජය වෙනවා. අපි යල් පැන ගිය සාම්ප්‍රදායික ව්‍යාපාරිකයෙක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අලුත් වන තාක්ෂණයේ භාවිතය තුළින් ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කරගන්න පුළුවන් වෙනවා. ඒ කළමනාකරණ නිසා. ඊළඟට සංකීර්ණත්වයට හා විවිධත්වයට මුහුණ දීම සඳහා. සංකීර්ණත්වයට හා විවිධත්වයට මුහුණ දීම සඳහා. දැන් ව්‍යාපාරයකට ලාභ ලබන්න ගමන් කරන්න වෙන්නේ රෝසමල් ඇතුරුණු මාවතක නෙවෙයි කියලා කියන්නේ. ව්‍යාපාරයක් ලාභදායි ලෝකේ නැත්නම් රටේ ප්‍රමුඛතම ව්‍යාපාර ගොන්නේ සමාජිකයෙක් වෙන්නට ගමන් කරන්න වෙන්නේ කටුක මාර්ගවල, සංකීර්ණ වූ මාර්ගවල. අවශ්‍ය සේවකයෝ සපය ගන්න අමාරුයි. සේවකයෝ සපය ගත්තත් ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒගොල්ලෝ කම්කරු අයිතිවාසිකම් ඉල්ලනවා. සේවක උද්ඝෝෂණ වලට නිතර ලෑස්ති වෙනවා. සොරකම් කරනවා. ඒ වගේම තරංකරුවන්ගෙන් අපිට මේ අසාධාරණ බලපෑම් එල්ල වෙනවා. තේරෙනවද? රජයෙන් බලපෑම් එල්ල වෙනවා. රජයේ බදු නිතර වැඩි කරනවා. තේරෙනවද? රජය අපිට සහන ආධාර දෙන්නේ නැහැ. පහසුකම් දෙන්නේ නැහැ. අපට අවශ්‍ය ඉන්ධන ටික දෙන්නේ ව්‍යාපාරයේ විදුලි ජනකයන්ට ක්‍රියාත්මක කරන හැමතැනම සංකීර්ණ වෙලා ප්‍රශ්නනේ. අන්නේ සංකීර්ණත්වයට ඒ වගේම විවිධත්වයට මුහුණ දෙන්න නම් කළමනාකරණ ඕනේ. කළමනාකරණයේ විධිමත් කළමනාකරණයක් තුළින් ඔය සංකීර්ණ ගැටලු වලට විසඳුම් හොයාගෙන ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු දියත් කරලා ඉලක්ක වලට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඊළඟට අක්‍රමවත්ව වැඩ කිරීමේ අවාසි මගහරවා ගැනීමට. අක්‍රමවත්ව වැඩ කිරීමේ අවාසි මගහරවා ගැනීමට. දැන් සමහර ව්‍යාපාරවල වැඩ කරන ක්‍රම ක්‍රමවත් නැහැ, පිළිවෙලක් නැහැ. ඒ පිළිවෙලක් නැති ක්‍රම අයින් කරලා නිශ්චිත රටාවකට, ක්‍රමවේදයකට, පිළිවෙලකට වැඩ ක්‍රම ඇති කරන්න කළමනාකරණය අවශ්‍ය වෙනවා. කළමනාකරණය හොඳට තියෙන තැන්වල හැම සේවකයෙක්ම, හැම සේවක කණ්ඩායමක්ම පිළිගත් ක්‍රමවේද අනුව, පිළිගත් ප්‍රමිතීන්ට අනුව, තේරෙනවද? නිශ්චිත රටාවන්ට අනුව වැඩ කරන්න පුරුදුලා තියෙනවා. ඒ කළමනාකරණය මගින්. ඊළඟට 8 වෙනිකින් කියන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මෙන්න බැලීමට. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ සාර්ථකත්වය මනින්න ඕනේ, අගයන්න ඕන අපි. තේරෙනවද? සාර්ථකත්වය මනින්නත් කළමනාකරණය අවශ්‍යයි. මොකද කළමනාකරණයෙන් තමයි දන්නේ ව්‍යාපාරවල පාලන ක්‍රියාවලිය. පාලන ක්‍රියාවලියේදී වෙන්නේ ව්‍යාපාර සැලසුම් හදනවනේ මුලින්ම. ව්‍යාපාර සැලසුමක් කියන්නේ ව්‍යාපාරයේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳ පූර්ව ඇස්තමේන්තුවක්. ඒක පූර්වෙන් හදන්නේ. දැන් ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවනේ.
ක්‍රියාත්මක වන විටත් ක්‍රියාත්මක වෙලා අවසන් වුණමත් බලනවා සැලසුමත් එක්ක සැලසුමේ විදිහටද මේ ක්‍රියාත්මක වෙන්නේ අවසානයේ නම් ක්‍රියාත්මක වුණේ සැලසුමේ විදිහටද මේ සම්පත් පාවිච්චි කරන්නේ ඊට වඩා වැඩියෙන් යනවද නැද්ද තේරෙනවද අන්න මැන බලන්න පුළුවන් තේරෙනවද ව්‍යාපාරේ සාර්ථකත්වයේ මැන බලලා අපේක්ෂිත මට්ටමට සාර්ථකත්වය ඇවිල්ලා නැත්තම් කොතනද වැරදුනේ කොහෙද දෝෂ සාගත තත්ත්වයන් ඇති වුනේ සේවකයන්ගෙන් අවශ්‍ය සමුදායකත්වය ලැබුණ නැත්නම් කොතනද අන්න වැරදි හොයලා නිසි දඬුවම් කියලා කියන්නේ නිසි දඬුවම් හරි නැත්නම් නිසි පිළියම් මෙදීමෙන් ව්‍යාපාර සාර්ථක කරන්න පුළුවන් ඒ කළමනාකරණ වලින් තමයි ඉෂ්ට කරන්නේ ඊළඟට ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මැති පාර්ශ්වයන්ගේ අපේක්ෂා උපරිම ලෙස ඉටු කිරීමට දැන් ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මැති පාර්ශ්ව දන්වන ස්ටේක් හෝල්ඩර්ස්ලා මුල්ම පාඩමේ කතා කරේ අයිතිකරු එල්මක් දක්වනවා කළමනාකරුවෝ ගනුදෙනුකරුවෝ සැපෙවුම්කරුවෝ රජය ඒ වගේ පොදුවේ මහජනතාව ප්‍රජාවනේ ඒ වගේම ණය හිමියෝ මෙන්න මේ හැමදෙනාම ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් උපරිම කරන්නත් කළමනාකරණය අවශ්‍ය වෙනවා දැන් අයිතිකරුවෝ බලන්නේ සාධාරණ ඉපෙවුමක් තමන්ගේ ආයෝජනයට ගන්න ව්‍යාපාරයේ ස්ථාවර පැවැත්ම ඒ දේ ලබා දෙන්නත් හොඳින් ව්‍යාපාරය කළමනාකරණය කරන්න ඕනේ රජයේ බලන්නේ රජයට ප්‍රමාණවත් බදු ආදායමක් ලබා ගන්න. තේරුණාද? ඊට අමතරව රජයේ අපේක්ෂා කරනවා පුළුවන් තරම් රැකියා සැපයීමට දායක වෙලා ජනතාවගෙන් රැකියා ඉල්ලා රජයේ වෙත ලැබෙන පීඩණයෙන් රජයේ නිදහස් වෙන්න. ඒ දේ කරන්නේ කවුද කළමනාකරණය මගින්. තේරුණාද? එහෙනම් ඇල්මැති පාර්ශ්වයක් වන රජයට ප්‍රමාණවත් බදු ආදායම් දෙන්න නම් ව්‍යාපාර ලාභදායී ව්‍යාපාර කරන්න ඕනේ. ඒ දේ කරන්නේ කවුද? කළමනාකරණය මගින්. තේරෙනවද ඊළඟ අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක ණය හිමියෝ ණය සපයන ණය හිමියෝ බැංකුව ආයතන බලන්න ව්‍යාපාරේ නුබුන්වත් භාවයේ තමන්ගේ ණය නිසි වෙලාවට ආපසු අය කරගන්න පුළුවන්ද ණයවල පොලිය ලැබෙනවද කියලා තහවුරු කරගන්න අන්න ඒ තහවුරුව කරන්න පුළුවන් ඒ කියන්නේ එක දවසක්වත් ප්‍රමාණ කර નિયમિત දිනට පොලිය ගෙවන්න નિયમિત දිනට ණය වාරිකයේ ගෙවන තත්ත්වයට ව්‍යාපාරේ පත් කරන්නේ මොකෙන්ද කළමනාකරණය මගින් අන්න ඇල්මැති පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කළා වෙනවා ඊළඟට ව්‍යාපාරයේ ආයතු නිවැරදි ගමන් මඟ තීරණය කිරීමට ව්‍යාපාරයේ ආයතු නිවැරදි ගමන් මඟ තීරණය කිරීමට දැන් ඕනෑම ව්‍යාපාරයකට ගමන් කළ හැකි මාර්ග තියෙනවා දැන් ඕගොල්ලන්ට උසස් පෙළට එනකොට ගමන් මාර්ග කීපයක් තිබුණා ජීව විද්‍යාව එක මාර්ගයක් ගණිතාංශය තව මාර්ගයක් මේ වගේ විකල්ප මාර්ග තීද්දිනේ වාණිජ්‍ය විෂය ධාරා මාර්ගය තෝරගත්තේ ඒ වගේ ව්‍යාපාරයකට ගමන් කළ හැකි මාර්ග තියෙනවා ඒ මාර්ග වලින් ගමන් කළ යුතු වඩාත් ඵලදායී මාර්ගය තමයි තෝරගන්න ඕනේ. අන්න ඒ මාර්ගය තෝරගෙන ඒ මාර්ගයේ ව්‍යාපාරය දුවන්න කළමනාකරණය අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඔන්න වගේ ව්‍යාපාර වලට කළමනාකරණේ ඊටාම ප්‍රයෝජනවත් වෙන අවස්ථා මම හිතන්නේ 15ක් කතා කරන්නේ. උපරිම ලියන්නේ කී විභාගෙට 4යි අනිවාර්යයෙන්. පැහැදිලිනේ? ඔව් දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් කළමනාකරණේ මම හිතන්නේ වටිනාම නේ විභාගයේ ඉලක්කන විභාග අරමුණු කරගත් කොටස් කීපෙම කතා වුණා. කළමනාකරණයේ නිර්වචනයේ තියෙන සංකල්ප විශේෂයෙන්ම සඵලදායකත්වයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස තේරෙනවද? ඒත් එකම කළමනාකරණයේ ක්‍රියාවලියක් බව. කියන්නේ කළමනාකරණය කියන්නේ තනි කාර්යයක් නොවේ. මූලිකවම වශයෙන් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන කළමනාකරණ ක්‍රියාකාරකම් 4ක එකතුවක් තමයි කළමනාකරණය කියන්නේ. එහෙනම් ඒක ක්‍රියාවලියක්. තේරුණාද? අනික විවිධ කෝණයන්ගෙන් අපි කළමනාකරණ ක්‍රියාවලිය දැක්කා. අපි කෝ කළමනාකරණේ මානව ක්‍රියාවලිය. ඒ කියන්නේ කළමනාකරණේ මිනිසාගේ යහපත උදෙසා මිනිසා විසින් මිටු කරන ක්‍රියාවලිය. නැත්නම් මිනිසුන්ගේ අවශ්‍යතා, ගනුදෙනු කරවන්ගේ වුමනා සපුරාලන තමයි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා කළමනාකරණය තමයි දායක වෙන්නේ. එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මිනිසුන් විසින්ම දියත් කරන ක්‍රියාවලියක් තමයි කළමනාකරණය කියලා කිව්වේ. තේරුණානේ? ඊළඟට අපි කෝ සමාහාර ක්‍රියාවලියක්. මොකක්ද ඒ කියන්නේ? කළමනාකරණය තනි විෂයක් නෙවෙයිනේ. ඒ කියන්නේ කළමනාකරණේ විවිධ විශේෂේෂ්ඨ කීපයක කොටස් එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ. සමාහාර ක්‍රියාවලිය ඒකාබද්ධ විෂයක්. අනිත් අපි කෝ කළමනාකරණය කියන්නේ අඛණ්ඩ ක්‍රියාවලිය, නොනවතින ක්‍රියාවලියක්. කළමනාකරණය ව්‍යාපාර සක්‍රිය වෙන්නේ කවදාද? ඒ වෙනකන් සක්‍රිය වෙනවා. ව්‍යාපාර අක්‍රිය වෙච්ච දවසක මිසක එතෙක් කළමනාකරණය නැති වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාර පවතින තුරු ව්‍යාපාරවල සීමිත සම්පත් මෙහෙවීම සඳහා කළමනාකරණය අඛණ්ඩව දායක වෙනවා.
අපි කිව්වා පැතුරුණු ක්‍රියාවලියක් pervasive process කියලා. කළමනාකරණය ව්‍යාපාරයක නම් සෑම අංශයකට අංශ 10ක අංශ 10ටම කළමනාකරණය සක්‍රිය වෙනවා. ඒ විතරක් නෙවෙයි කළමනාකරණය තෝරගත්ත ව්‍යාපාර කියලා නෑ. නිෂ්පාදන, අලෙවිකරණ, මූල්‍ය, බෙදාහැරීමේ, වෙළඳ, පර්යේෂණ, අධ්‍යාපන තේරෙනවා. විවිධ ශ්‍රේෂ්ඨවල ව්‍යාපාර හැම එකකම කළමනාකරණය ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි පැතුරුණු ක්‍රියාවලියක් කියලා කිව්වේ. අවසන් වශයෙන් අපි කිව්වා කළමනාකරණය කාටද ප්‍රයෝජනවත් වෙන්නේ? පුද්ගලයන්ටත් ප්‍රයෝජනවත් වෙනවා. අපිට අපේ දිනදා ගෘහ කටයුතු හොඳින් පවත්වාගෙන යන්න කළමනාකරණ අවශ්‍ය වෙනවා. අපේ ගෘහයක ආර්ථික තත්ත්වය ආදායම් වියදම් මනා ලෙස හසුරුවාගෙන අපි උපයන මුදල් උපරිම ලෙස කාර්යක්ෂමතාවෙන් භාවිතා කරන්න කළමනාකරණය අපට දායක වෙනවා. අපේ කාලය ඉතුරු කරන්න. අපි කියන කාලය නැහැ කියලා වැඩ කරන්න. අපේ පුද්ගලික අපේ කාලය ඉතුරු කරන්න. ඒ කියන්නේ දෛනික දේවල් හැම දෙයක්ම අපි බැලන්ස් කරලා කරගන්නවා, කාලය ඉතුරු කරගන්නවා. කළමනාකරණය මගින්. තේරෙනවද? ඊට අපි කෝ ව්‍යාපාරේ පැත්තෙන් අපි ගොඩක් කිව්වනේ ව්‍යාපාරේ කළමනාකරණය අවශ්‍යමයි. සීමිත සම්පත් වල උපරිම වැඩ ගන්න. ලාභදායීත්වය වැඩි කරගන්න. සංවිධාන තුල ගැටුම් අඩු කරන්න නිවැරදි තීරණ ගන්න. ඒ වගේම තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න. හිඟ සම්පත් වල උපරිම ප්‍රයෝජන ගන්න ආදී වශයෙන් කළමනාකරණයේ ව්‍යාපාර වලටත් වැදගත් කියලා කිව්වා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදනුත් කතා කරන්න බලමු. ඊට පස්සේ කළමනාකරණයේ දෙවන තුන්වන පරිච්ඡේද වලදී තියෙන අපිට තව හරබර විෂය කරුණු කීපයක් කතා කරන අපි ඒක ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.